කවිද පොඩ්ඩක් රයිට් අපි ක්ලාස් එක පටන් ගන්න යන්නේ ඔයගලන්ට මතක ඇති මම ගිය සතියේ පාඩමක් කරලා අතරමැද නතර කළා සහ ඊට කලින් ඔයගලන්ට මතක ඇති මම question papers කීපයක් අරගෙන ඒ කොටසක් කතා කළා මතක ඇති ඔයගලන්ට මාව ඇහෙනවද ඔව් මෙන්න මේ අර අපි යවපු ටික නෑ මම කිව්වේ අර මේ කමන්නේ මේක තිබුණා හරි අරක මම රිවිෂන් එක කරන්න හරි එතකොට මෙන්න මේ අද ඔයගලන්ට අමතර එවලා තියෙනවා අමතර ප්‍රශ්න ප්‍රමාණයක් ඒක අපි කියන්නේ අපි ළඟ තියෙනවා question pool එකක් ඒ කියන්නේ මේ විෂයට අදාළව එවලා තියෙනවා ඒක ලැබිලා තියෙනවද මාව ඇහෙනවද ඔයගලන්ට මාව ඇහෙනවද දැන් ක්ලාස් එකට ඇවිල්ලා ජොයින් වෙලා ඉන්න අයට දැන් ලැබිලා ඇති questions ප්‍රමාණයක් short answers දෙන multiple questions and other questions common questions 400ක් 350ක් 400ක් විතර ඇවිල්ලා තියෙනවා ඒක ලැබිලා තියෙන්නේ ලැබිලාද ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න අය රෙස්පොන්ස් කරන්න ඒ questions ටික ලැබිලාද මට ඒක ලැබිලා නම් තමයි පැහැදිලි කරන්න ඕන තාම 6 වගේ ඉන්නේ මේ questions ලැබිලා තියෙනවා මේ ගිය සතියේ අපි නතර කරමු right okay හරි questions ඇවිල්ලා තියෙන්නේ අපි දැන් මට පාඩම එදා නතර කරපු තැනින් okay right දසිනි එදා පාඩම නතර කරපු තැනින් පටන් ගන්න ඉස්සෙල්ලා මම මේ questions ගැන යමක් කියන්න අවශ්‍යයි ඔයගොල්ලන්ට ඒක තමයි ඉස්සෙල්ලා මම ඒක පැහැදිලි කරලා ඉන්න මේකේ උත්තර නැහැ මේ වගේ ප්‍රශ්න විතරයි ඔයගොල්ලෝට ලැබිලා තියෙන්නේ only the questions right මේ questions වලින් මම උත්සාහ කරන්නේ ඔයගොල්ලන් දැන් මෙච්චර දාස් ඉගෙන ගන්න පාඩම් වලින් සහ තව ඉස්සරහට කතා කරන්න තියෙන පාඩම් වලින් ආශ්‍රයෙන් හදපු ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න මේ ප්‍රශ්න හොඳින් කියවලා බලන්න මේ වගේ උත්තර ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්ද කියලා. උත්තර මම හදපු උත්තර ටිකක් තියෙනවා. ඒක දැම්ම එවන්නේ නැහැ. ඉදිරි කාලේ විභාගයට කලින් ඔයගොල්ලන්ට එවනවා. ඔයගොල්ලෝ තනියම උත්සාහයක් ගන්න අවශ්‍යයි මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. එතකොට මේ මෙතන තියෙනවා බැංකු ඍණ මූල්‍ය ව්‍යාපාර කරනකොට මෙතන question number 1 කියලා මූල්‍ය වෙළඳාමේ ගනුදෙනු කරන ලබන විවිධ මූල්‍ය උපකරණයන්ගේ මූලික කොටස් 3. ඒ වගේ ප්‍රශ්න හදලා තියෙන්නේ. මූල්‍ය වෙළඳපොළ වල සිදුවන අරමුදල් ගනුදෙනු වල ස්වභාවය අනුව වෙන් කරනු ලබන වෙළඳපොළ වර්ග 4. මූල්‍ය වෙළඳපොළේ ගනුදෙනු වන ප්‍රධාන උපකරණයන් 3ක් නම් කරන්න. ප්‍රාග්ධන වෙළඳපොළේ උපකරණ 3ක් නම් කරන්න. මූල්‍ය ආයතන වල මූල්‍ය ව්‍යාපාරයන්ගේ මූලික කොටස් 2 නම් කරන්න. තැන්පත් මුදල් බාර ගැනීම වගේ මූල්‍ය ව්‍යාපාර කරන අවසර ඇති ආයතන වර්ග 3ක් නම් කරන්න. මේ උගන්වපු පාඩම් වලින් හැම එකම තියෙන මුදල් තැන්පත් බාර ගැනීමට අවසර නොමැති මූල්‍ය ආයතන 3ක් නම් කරන්න. ශ්‍රී ලංකාවේ පවතින ගෙවීම් නිෂ්කාශන ක්‍රම 4ක් නම් කරන්න. මේ ඔක්කොම උගන්වපු පාඩම් වලින් ශ්‍රී ලංකාවේ මූල්‍ය නියාමන සහ අධීක්ෂණ අධිකාරීන් 4ක් නම් කරන්න. තැන්පතු රක්ෂණ ක්‍රමයක මූලික අරමුණ කුමක්ද? මූල්‍ය ආරක්ෂණ ජාලයක අරමුණ නැතුව ප්‍රයෝජන වන්නේ මොනවාද? කොටස් වෙළඳපොලේ දක්න ලැබෙන ප්‍රධාන කොටස් වර්ග දෙක මොනවාද? ඒ ආදි වශයෙන් 15ට තියෙනවා ප්‍රශ්න. නිශ්චිත පිළිතුරු බලාපොරොත්තු වන ප්‍රශ්න මෙතන මේ කොටසේ අපි 26ක් ඉදිරිපත් කරලා තියෙනවා. right ප්‍රශ්න. ඒතර ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ ඉගෙන ගන්න ප්‍රදේශවල වලින් මේ ප්‍රශ්න වලට උත්තර තනියම ඔයගොල්ලන්ට උත්සාහ කරන්න පුළුවන්. මම උත්තර තියෙනවා මගේ ළඟ. මගේ ඉදිරි කාලේ ඒක ලැබෙන්න සලස්වනවා ඔයගොල්ලන්ට right. ඊළඟට ඊට අමතරව තව ප්‍රශ්න වගේක් එවලා තියෙනවා ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ මේක multiple questions. මේකේ තියෙන්නේ ඒකක භාරවල ආයෝජකයන්ට ලැබෙන ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ. දැන් මම එකක් පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරන්න. ඒකක භාර යුනිට් ට්‍රස්ට් කියන පාඩම මම කතා කරලා තියෙනවා. එතකොට දැන් මම කතා කරන දේවල් ඔයගලන්ට ඇහෙනවද? ඔයගොල්ලෝ පාඩමත් එක්ක ඉන්නවද? right. දැන් join වෙච්ච අය පාඩමත් එක්ක ඉන්න මම මේ question paper එක එවලා තියෙන question papers ගැන කතා කරන්නේ. ඒක වැඩි වෙලා ගන්න නැහැ. ඒක ඉක්මනින් මම අවසන් කරනවා. නමුත් ඒ ගැන කතා කරන්නේ ඒ නිසා ඒ papers එවලා තියෙන papers එක ලේස්ති වෙන්න. අපි කතා කරමින් ඉන්නේ මෙන්න මේ paper එක ගැන. මෙන්න මේ question paper එක ගැන. මේකේ උත්තර එවලා නැහැ ඔයගොල්ලන්ට. උත්තර මම ඉදිරි කාලේ එවනවා. එතකන් ඔයගොල්ලෝ තනියම උත්සාහ කරන්න අවශ්‍යයි මේ වගේ නිවැරදි පිළිතුරු හොයාගන්න. දැන් බලන්න මේ පළවෙනි ප්‍රශ්නේ. ඒකක භාරවල ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ. දැන් අපේ ප්‍රශ්නේ අහන්නේ ඒකක භාරවල
ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ කියලා උත්තරය. නමුත් එතකොට මේකේ තව උත්තර තියෙන්න පුළුවන් ඒකක භාරවල ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයන් මොනවද කියලාත් මේකේ තියෙනවා. එතකොට මට කියන්න ඕන ඕගොල්ලන්ට මම උත්සාහ කරන්නේ මෙවැනි ප්‍රශ්නයක් කරා ඕගොල්ලන්ට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නවා ගමන්ම මේ ප්‍රශ්නයම වෙනත් විදිහකට ඇහුවොත් ඒකක භාරවල ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයන් වන්නේ මොනවද කියලා ඒකත් මේ උත්තරෙත් මේක ඇතුලේ තියෙනවා. මම කියන එක පැහැදිලි ඇති. දැන් උදාහරණයක් වශයෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ඒකක භාරවල ආයෝජනය කරන පුද්ගලයන්ට ඉන්ඩිවිජුවල්ස්ලට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ ලාභාංශ ආදායම. මේගොල්ලන්ට ලාභ ඩිවිඩන්ඩ්ස් ලැබෙනවා. ප්‍රාග්ධන ලාභ ලැබෙනවා කොටස් මිල ඒවා ඒකකයේ මිල වැඩි වුණාම. ඒකක අලෙවි කිරීම. ඒකත් අලෙවි කිරීම වගේනුත් මූලාශ්‍රයක් ලැබෙන ප්‍රතිලාභ ලැබෙන. ඒතර මොනවාද ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ? තරවුකරුවන්ගෙන්. ඒක තමයි උත්තරේ වෙන්න ඕන. ඉතින් ඒ උත්තරේ හොයාගන්න ගමන් මේක ඇතුලේ තව උත්තර තුනක් තියෙනවා. ඒකක භාරවල ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍ර මොනවද කියලා තියෙනවා. ඒතර අන්න එකයි මට ඕනකම තියෙන්නේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා වගේ මේකෙන් මේ ප්‍රශ්නෙම ස්වරූප දෙකකින් අහන්න පුළුවන්. ඒකට දෙපැත්තටම උත්තර මේක ඇතුළත. ඒ වගේ තමයි මේ හැම ප්‍රශ්නයක්ම හදලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? රක්ෂණයේ මූලික කාර්යයක් නොවන්නේ. දැන් බලන්න රක්ෂණයේ මූලික කාර්යයක් නොවන්නේ කියලා අහන්නේ. එතකොට රක්ෂණයේ මූලික කාර්යයක් තමයි සුරක්ෂිතභාවය. ඒ වගේම අවදානම් සාමූහිකව දැරීම අපි රක්ෂණ පාඩම කරා. ඒ වගේම අවිනිශ්චිතතාව ඉවත් කළ හැකිවීම uncertainty. එතකොට දේපල මිලදී ගැනීම මේකේ අරමුණක් නෙවෙයි. මූලික කාර්යයක්. එහෙනම් රක්ෂණයේ මූලික කාර්යයක් නොවන්නේ කියන එකට උත්තරේ තමයි දේපල මිලදී ගැනීම. එතකොට රක්ෂණයේ මූලික කාර්යයන් වන්නේ මොනවද කියන එකත් උත්තර තුනක් මේකේ තියෙනවා. ඒ නිසා මේ වගේ හැම ප්‍රශ්නයකම දෙපැත්තම ඔයගොල්ලෝ සලකා බලන්න අවශ්‍යයි කියන එක තමයි මට කියන්න ඕන. මේ ටිකත් සැලකිල්ලෙන් බලන්න. මේකේ උත්තරත් දීර්ඝකාලේ ඔයගොල්ලන්ට ලැබෙනවා. මෙහෙම ප්‍රශ්න රාශියක් මම මේකේ අතුල් කරලා තියෙනවා. 15ට තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රශ්න. ඊළඟට තව පේපර් එකක් තියෙනවා ඔයගොල්ලන්ට. මෙන්න මේක. මෙන්න මේක. වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේ. ඒත් අර විදිහට මල්ටිපල් ක්වෙස්චන්ස් තියෙන්නේ. පල්ලෙහාට තියෙනවා යම් ප්‍රමාණයක් ප්‍රශ්න. මේවත් ඔයගොල්ලෝ බලන්න. මේවා හරහාත් ඔයගොල්ලන්ට යම් අදහසක් ගන්න පුළුවන්. උත්තර ටික මම වෙනව ලැබෙන්න සලස්වනවා. දැන් අපි පාඩම නතර කරපු තැනට යමු. ඒතර ඔයගොල්ලන්ට මතක ඇති අපි මේ chapter 9 කියන එක තමයි ගිය සතියේ අන්තිම නතර කළේ. ඒකේ අපි මට මතක හැටියට අපි මූල්‍ය අර්බුදයන්ට හේතු කතා කරා. ඒකෙදි අපි මේ පාඩමේ ඉන්න පොඩ්ඩක් මෙන්න මේ හරිය අපි කතා කරා මූල්‍ය වෙළඳපොළ අර්බුද ඊළඟට ණය අර්බුදයන් ඒ වගේම මූල්‍ය අර්බුදයන්ට හේතු මේ ආදී වශයෙන් අපි කතා කරලා අපි සාකච්ඡා කරගෙන ගියා මෙන්න මේ හරිය දක්වා අපි කතා කරා 2007 දී ආරම්භ වූ ගෝලීය මූල්‍ය අර්බුදයේ සුරකුම්ගත මූල්‍ය වෙළඳපොළේ කඩා වැටීමෙන් ආරම්භී පැතිර යන ලදී කියලා මේ හරියත් අපි කතා කරා මට මතකයි කතා කරා එතකොට අපි වත්කම් බුබුලු ගැන කතා කරා හරිද වත්කම් බුබුලක් බිදී ගොස් මූල්‍ය අර්බුදයක් ඇතිවීමට හේතු වෙලා අතීත අත්දැකීම් මත පදනමින් විවිධ අදහස් පවතින සමහරක් පහක් දැක්කේ කියලා අපි ඒ හැරියත් කතා කරා. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් කරනවානේ බැංකු සහ මූල්‍ය අතර සම්බන්ධය ඉහළ මට්ටමක පැවතීම. බැංකු සහ මූල්‍ය අතර දුර්වල අවධාරණ කළමනාකරණය අධි සමපේෂණය මූල්‍ය අර්බුදයක අහිතකර ප්‍රතිඵල ඒ හරියත් අපි කතා කරා. මේ හරිය අපි කතා කරා. ඊළඟට මූල්‍ය අර්බුද වැළැක්වීම සහ විසඳීමේ ක්‍රියාමාර්ග. මෙන්න මේ හරියට වගේ අපි නිකන් කතා කරා. මම හිතන්නේ මෙතන ඉඳලා නේද අපි කතා කරන්න තියෙන්නේ. ගිය සතියේ අපි නතර කරේ මෙතන ඉඳලා නේද? මට කියන්න. මේ හරිය නේද? අපි ගිය සතියේ නතර කරේ. මම නතර කරපු දන හරියද? අපිට කතා කරන්න තියෙන්නේ මේ මෙතන ඉඳලා නේද? අපි ගිය සතියේ නතර කර ස්ථානේ මෙතනම අපි මෙතනලා කතා කරමු කවන්නේ. ඔව් මේ තියෙන්නේ මූල්‍ය අර්බුද වැළැක්වීම සහ විසඳීමේ ක්‍රියාමාර්ග. මේ පාඩම මෙතනදී අපි ඉස්සරහට කතා කරමු. එතකොට අපි දැන් දන්නවා
අතීතයේදී ඇති වූ විවිධ මූල්‍ය අර්බුද වලින් ලද පාඩම් අනුව මූල්‍ය අර්බුද ඇතිවීම වැළැක්වීම සහ මූල්‍ය අර්බුදයක් ඇති වූ විට ඒ විසඳීම සඳහා විවිධ ක්‍රියාමාර්ගයන් බොහෝ රටවල රජයන් විසින් ගනු ඇත. මූල්‍ය අර්බුද ඇතිවීම වැළැක්වීම සහ මූල්‍ය අර්බුදයක් විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග අතර පහක් දැක්කෙන ඒවා වැදගත් වේ. අපි මේ ටික කතා කරන්න අවශ්‍යයි. මොනවද? බැංකු සහ මූල්‍ය ආයතන සහ මූල්‍ය වෙළඳපොළ පිළිබඳ රාජ්‍ය අධීක්ෂණය. මෙහිදී ව්‍යාපාරික කටයුතු සඳහා මනා ඇගීමකින් පසු බලපත්‍ර ලබා දීම. අවදානම් කරුණාකරන සඳහා විචක්ෂණ අවශ්‍යතාවයන් පැනවීම. කාලීන පරීක්ෂණ කිරීම සහ පූර්ව අන්තරු සංඥා. මම මේ ටිකත් මම කතා කරා ගිය සතියේ. ඊට පස්සේ තැන්පතු රක්ෂණය සහ ආයෝජන අරමුදල් ආරක්ෂණ අරමුදල්. මේ ටිකත් අපි කතා කරා මට මතකයි. අවසාන ණය දෙන්න. මේ හැටියට කතා කරා. බැංකු අර්බුදයක් පවතින අවස්ථාවක බැංකුවල තැන්පතු ණය කර ආයෝජන සහ මේ හරි කතා කරා. බැංකු පාලනයට රජය මැදිහත් වීම. ඊළඟට මූල්‍ය ස්ථායි ක්‍රමයෙන් දැන් ක්‍රියාත්මක කිරීම. මේ ටිකත් අපි කතා කරා මට මතකයි. එතකොට මෙන්න මේ වගේ මූල්‍ය ස්ථායි වාර්තා තුලින් යම් යම් පණිවිඩ දෙන්න පුළුවන් රටේ ජනතාවට ආයෝජකයන්ට එයා දෙන්න. පද්ධති අවදානම අධීක්ෂණය. මේකත් හරිය මේ හැටත් අපි කතා කරා. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. අන්න එතන ඉඳලා වගේ තමයි මම හිතන්නේ අපිට කතා කරන්න තියෙන්නේ. මෙන්න මේකත් තව එකක්. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. ඒ කියන්නේ මොනිටරි පොලිසි එක ලිහිල් කරනවා. ලූස් මොනිටරි පොලිසි. බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. රයිට්. මෙතන ඉඳලා අපිට කතා කරන්න තියෙන්නේ පාඩමත් එක්ක ඉන්න අය මාත් එක්ක ඉන්න ඕන පාඩමේ. රයිට්. අපි මෙතන ඉඳලා කතා කරනවා. හරිද? දැන් මොනවද මේ කියන්නේ කෙනෙක් බලන්න. හත්වෙනි කොටස මොකද්ද කියන්නේ? හතෙන් ඉඳලාම කතා කරන්න තියෙනවද? මට හරියට කියන්නේ මේක මට පැහැදිලි නෑ. හත කොටස කවුරු උත්සාහ කරනවා මේ ගුණවර්ධන මොනවද කියන්න නැවත කියන්නේ මේ ක්ලියර් නෑ. හරි හත්වෙනි කොටස නේද කතා කරන්න තියෙන්නේ. right අපි යන්කෝ හත්වෙනි කොටස. හත මෙතන පද්ධති අවදානම් අධීක්ෂණය. right මෙතන ඉඳන් කතා කරමු. දැන් මෑත ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු අනාගතයේ එවැනි අර්බුද වැළැක්වීම පිණිස පද්ධති අවදානම් අධීක්ෂණය systematic risk supervision නමින් නව අධීක්ෂණ අංශයක් දියුණු වෙමින් පවතී. මේ සාර්ව විචක්ෂණ අධීක්ෂණය macro prudential supervision ලෙසද හැඳින්වේ. ඔය වගේන කෙටි ප්‍රශ්න මම දැක්ක පේපර්ස් වල අහලා තියෙනවා macro prudential supervision ගැන systematic risk supervision ගැන ඒව ගැන අහන නිසා ඒ වචන ගැන දැඩි අවධානයෙන් ඉන්න අවශ්‍යයි ඔයගොල්ලෝ. මේ සාර්ව විචක්ෂණ අධීක්ෂණය. ඒ කියන්නේ සාර්ව විචක්ෂණ කියන්නේ මැක්‍රෝ විශාල ප්‍රමාණය ලොකු ලෙවල් එකකින් ප්‍රුඩෙන්ෂල් විදියට අධීක්ෂණය කිරීම ලෙස හැඳින්වේ. මේදී මූල්‍ය ක්‍රමයට ඇතිවිය හැකි පද්ධති අවදානම අඩු කිරීමට සහ විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. සාමාන්‍ය බැංකු සහ මූල්‍ය ආයතන අධීක්ෂණය ශුද්ධ විචක්ෂණ අධීක්ෂණය. අන්න ඒ දෙකේ වෙනස. මැක්‍රෝ මයික්‍රෝ මැක්‍රෝ ප්‍රුඩෙන්ෂල් සිස්ටම් සුපර්විෂන් කියන එකයි ඊළඟ මෙතන කියනවා ශුද්ධ විචක්ෂණ අධීක්ෂණය කියන්නේ මොකද්ද? සාමාන්‍ය බැංකු සහ මූල්‍ය ආයතන මට්ටමින් අධීක්ෂණය කිරීම වෙන වෙනම. මූල්‍ය ආයතන වශයෙන් ගත්තොත් ABC නැත්නම් ආවර බැංකුව මේ මුදල් සමාගම මේ කල්බත් සමාගම ආදී වශයෙන් ඒව. ඒක තමයි කියන්නේ ශුද්ධ විචක්ෂණ අධීක්ෂණය. හැදෙන අතර එහිදී එක් එක් ආයතනයේ හොඳ මූල්‍ය තත්ත්වයකින් පවත්වා ගැනීමට අවශ්‍ය අධීක්ෂණ කටයුතු කෙරේ. ඒවා ඒ ආයතන වෙන් වෙන්ව හොඳ ආයතනයන්ට පවත්වාගෙන යන්න. සාර්ව විචක්ෂණ අධීක්ෂණයේදී ඒ කියන්නේ මැක්‍රෝ ලෙවල් එකේදී අනාගතයේදී ඇතිවිය හැකි මූල්‍ය අර්බුදයකට මුහුණ දීම සඳහා අවශ්‍ය විධිවිධාන බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැනවෙනවා. අන්න ඒකයි. අනාගතයේ ඇති වෙන මූල්‍ය අර්බුදයකට මුහුණ දීම සඳහා අවශ්‍ය විධිවිධාන කොන්දේසි නියෝග මූල්‍ය ආයතන වෙත පැනවෙනවා. අතිරේක ස්ථායී ප්‍රාග්ධනය. ඒ කියන්නේ සප්ලිමන්ටරි කැපිටල් කෙටි කාලීන වගකීම් පිළිබඳ අවශ්‍ය දෘಢශීල වත්කම්. ඒ කියන්නේ short term liability වලට ඕන liquid assets වත්කම් මූල්‍ය වත්කම් වෙළඳපොළ සමග කරන අධිගනුදෙනු බැංකු ණය දීමේදී ණයකරුවන්ගේ ආදායම් සහ ණය අතර අනුපාතය
බැංකු ණය දීමේදී ණයකරුවන්ගේ ආදායම සහ ණය අතර අනුපාතය සහ සුරකුම් වටිනාකම සහ ණය අතර අනුපාතය වැනි අංශ පිළිබඳ නියමයන් සහ සීමාවන් පැනවීමට මෙම අධීක්ෂණ ක්‍රමයෙන් බලාපොරොත්තු වේ. අන්න දැක්කනේ ඒ කියන ඒවා ගැන වෙන වෙනම මේක කියලා තියෙනවා. මොනවද? සාර විචක්ෂණ අධීක්ෂණයේදී මොනවද කියන්නේ? ඔය තියෙන්නේ අතිරේක ස්ථායී ප්‍රාග්ධනය. කෙටි කාල වගකීම් පිළිබඳ අවශ්‍ය ද්‍රවශීල වත්කම්. මූල්‍ය වත්කම් වෙළඳපොළවල් සම කරන අධි ගනුදෙනු. බැංකු ණය දීමේදී ණයකරුවන්ගේ ආදායම් සහ ණය අතර අනුපාතය සහ සුරකුම් වටිනාකම සහ ණය අතර අනුපාතය වැනි අංශ පිළිබඳ නියමයන්. ඒ වගේ ඒ රේෂියෝස් පවත්වාගෙන නියම කරනවා. සහ සීමාවන් පැනවීමට මෙම අධීක්ෂණ ක්‍රමයෙන් බලාපොරොත්තු වෙනවා. මෙම අධීක්ෂණ ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම සඳහා රටවල අධීක්ෂණ ආයතන නියෝජිතත්වයෙන් විශේෂිත සභා පිහිටවමින් පවතී. උදාහරණයක් ලෙස ඇමරිකාවේ මූල්‍ය පද්ධති අධීක්ෂණ කවුන්සිලය ෆයිනෑන්ෂල් සිස්ටම් ඕවර්සයිට් කවුන්සිල්, යුරෝපීය ආර්ථික හවුලේ යුරෝපීය පද්ධති අවධාන මණ්ඩලය යුරෝපියන් සිස්ටමැටික් රිස්ක් බෝඩ් සහ එංගලන්තයේ මූල්‍ය පද්ධති ප්‍රතිපත්ති කමිටුව ෆයිනෑන්ෂල් සිස්ටම් පොලිසි කමිටි දැක්විය හැකිය. මෙම අධීක්ෂණ ක්‍රමයේ යටතේ මූල්‍ය කමිටුව ඉතා වැදගත් වන බැංකු සහ මූල්‍ය ආයතන. ඒ කියන්නේ මේක යටතේ මූල්‍ය කමිටුව වැදගත් වන බැංකු සහ මූල්‍ය ආයතන. ඒ කියන්නේ systematically important financial institutions හඳුනාගෙන ඒවා පිළිබඳ විශේෂ අධීක්ෂණයක් කිරීම. ඒවා තමයි විශේෂයෙන් අධීක්ෂණය කරන්නේ. විචක්ෂණ අවස්ථා වැඩි කිරීමත් දැන්ට යෝජනා කරනවා. ඒවා අර systematically important ආයතන. තවද මූල්‍ය අර්බුදයක් මෙවැනි ආයතන වලට අනාගතයේදී බලපෑමකදී ඒවා විසඳාලීමේ ක්‍රියාපිළිවෙලක්. resolution plan or living wills එම ආයතන විසින් යෝජනා කොට සකසා ගන්න ඕන. ඒගොල්ලම නව ප්‍රාග්ධන සපා ගැනීම සහ නායකර කොටස් බවට පරිවර්තනය කිරීමෙන් ක්‍රියාමාර්ගද ඊට ඇතුළත්. ඔයගොල්ලෝ දන්නවා නායකර කියන්නේ ඩිබෙන්චර්ස්. ඒක අයිති වෙන්නේ tier 1 capital එකට නෙවෙයි tier 2 capital එකට. ඒ කියන්නේ අතිරේක supplementary capital. ඒ වගේ නායකර කොටස් බවට පරිවර්තනය කරොත් ඒ කොටස වැටෙනවා අනිවාර්යයෙන්ම tier 1 capital එකට. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ පළවෙනි කොටසට. අන්න ඒ වගේ ඒවා. ක්‍රියාමාර්ගද ඒකට ඇතුළත් වෙනවා. එය රජයේ අරමුදල් සැපීමකින් තොරව රජයෙන් අරමුදල් සපයන්නේ නැතුව එම ආයතනද අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් විය යුතු අතර අධීක්ෂණ ආයතන විසින් අනුමත කොට කාලයෙන් කාලයට සංශෝධනය කරන්න ඕන. අධීක්ෂණ ආයතන විසින් මේක බලලා කාලෙන් කාලයට සංශෝධනය. ඔක තමයි මැක්‍රෝ ප්‍රුඩෙන්ෂල් සුපර්විෂන් කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. ඒ කියන්නේ රිලැක්ස් මොනිටරි පොලිසි. මේකට කියන්නේ මොනිටරි පොලිසි එක ලූස් කරනවා, රිලැක්ස් කරනවා. බලමු කොහොමද වෙන්නේ කියලා. මේකත් මූල්‍ය අර්බුදයකදී විසඳීමේ එක්තරා විදිහක ක්‍රියාමාර්ගයක්. මූල්‍ය අර්බුදයක් ඇති වූ පසු එයින් ගොඩ ඒමට නම් මූල්‍ය ක්‍රමයට නව ද්‍රවශීල අරමුදල් ලැබිය යුතුයි. අපි දන්නවා මූල්‍ය අර්බුද ගොඩක් වෙලාදී ඇතිවීමේදී ප්‍රධානම ඇති වෙන ප්‍රශ්නයක් තමයි ලික්විඩිටි ක්‍රයිසිස් එක. ඒ කියන්නේ ද්‍රවශීලතා අර්බුදයක්. එහෙනම් නව ද්‍රවශීල අරමුදල් ලැබෙන්න ඕන මේ අර්බුද වලින් ගොඩ යන්න. එවන ආර්ථිකයේ ණය ප්‍රසාරණය ඒකට ආර්ථිකයේ ණය මට්ටම ඒ කියන්නේ ක්‍රෙඩිට් පැත්ත වැඩි කරන්න ඕන, ප්‍රසාරණය කරන්න ඕන. මේ සඳහා පොලි අනුපාත අඩු කළ යුතුයි. ඔයගොල්ලෝ දන්නවා ඕන භාණ්ඩයක මිල අඩු වුණොත් ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේ තමයි ණයවලට අය කරන පොලිය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් ණය පොලිය අඩු කරොත් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන ණයවලට ඉල්ලුම වැඩි වෙයි. ඒකට ඒ අනුව ණය ප්‍රසාරණය වීමක් වෙනවා. ණය වැඩිපුර ඉල්ලුම් කරනවා මිසෙ. යතින් ඒ ණය අරගෙන මිනිස්සු යම් ව්‍යාපාර කටයුතු යම් දේවල් යොදවනවා. ඒ හරහා ආර්ථිකයේ ප්‍රකෘති තත්ත්වයට පත් කරන ද්‍රවශීල තත්ත්වය වැඩි දියුණු කරන්න. අන්න එහෙම. තවද මහ බැංකුව විසින් බැංකු සහ මූල්‍ය ආයතනවලට ලබා දෙන ණය පහසුකම් වැඩි කරන්න. මහ බැංකුවෙන් ලබා දෙන ණය පහසුකමත් ඒ කියන්නේ කොහොම හරි ලික්විඩිටි නැත්නම් මනි සප්ලයි එක මාකට් එක පැත්තට වැඩි කරන්න. තල්ලුවක් දෙන එක තමයි මේවෙන් කරන්නේ. උදාහරණ ලෙස මෑත ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු සංවර්ධිත රටවල ඒ කියන්නේ ඩෙවලොප් කන්ට්‍රීස් වල පොලි අනුපාත ශූන්‍ය ආසන්නයට අඩු කරනලාදී. ඒ කියන්නේ බිඳුව කිට්ටුවටම අඩු කරා. ඊට අමතරව මහ බැංකුව විසින් ප්‍රමාණාත්මක ලිහිල්කරණය quantitative easing ඒකට කියන්නේ quantitative QE කියලා කෙටියෙන් කියනවා. මහ බැංකුව විසින් ප්‍රමාණාත්මක ලිහිල්කරණ යන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ ඒක වෙනම කතා කරන්න මාතෘකාව quantitative easing. ඒක ඕගොල්ලෝ විස්තරාත්මකව කතා කරයි මොනිටරි පොලිසි වලදී ඒවම සෙන්ට්‍රල් බැංකින් වල ඊළඟ ස්ටේජ් එකේදී මහ බැංකුව විසින් මේ ප්‍රමාණාත්මක ලිහිල්කරණය quantitative easing යන ප්‍රතිපත්තිය වලින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතා පහසු කොන්දේසි යටතේ බැංකුව වලට වර්ෂ ගණනක් පුරා ලබා දෙනවා. ඒ කියන්නේ මනි සප්ලයි එක මනි පම්ප් කරනවා. ඒ ලික්විඩිටි පම්ප් කරනවා මාකට් එකට ලබා දෙන ලදී. මෙම ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය සහ අර්බුදයෙන් පසු පවතින ආර්ථික අවපාතය පහළ මට්ටමේ සමස්ත ඉල්ලුම නිසා කෙටි කාලයකදී මූල්‍ය ක්‍රමය තුළ අධි ද්‍රවශීලතාවයක් අතිරික්ත මුදල් ඇති වෙයි. එහෙත්
ටික කාලයක් යන විට ණය ඉල්ලුම හා ආර්ථිකයේ සමස්ත ඉල්ලුම වැඩි වීමෙන් අධි අරමුදල් ප්‍රමාණය ආර්ථිකයට උකහා ගනී. එමගින් ආර්ථික පුනරෝධයක් ඇති කිරීමට මෙම ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණයි. එහෙත් මෙම අධි මුදල් ප්‍රමාණය සහ සමස්ත වියදම හේතු කොට පසු කලකදී උද්දමනකාරී පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ මුදල් වියදම් කරන මනි සප්ලයි එක වෙන උද්දමනකාරී පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එනවා පසුව මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට ඉස්සෙල්ලා ලිහිල් කරලා පස්සේ උද්දමනකාරී තත්ත්වය වැඩි වෙනකොට ආපහු දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. එනම් පොලි අනුපාත වැඩි කිරීම සහ මහා බැංකු ණය අඩු කිරීම. ඒක තමයි ඔක චක්‍රයක් විදිහට යන්නේ. ආපහු මේක අනිත් පැත්තට යනවා ඒ විදිහට. ඒක තමයි දැනගන්න ඕන ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් කරනවා. ඕවා තමයි විසඳුම් ක්‍රියාමාර්ගය. හොඳේ. ඊළඟට අර්බුදවලදී. ඊළඟ එක නැවත පුනරුත්ථාපනය කළ නොහැකි බැංකු සහ මූල්‍ය ආයතන නීතිය මගින් ඈවර කිරීම හෝ වෙනත් බැංකු හෝ මූල්‍ය ආයතනද පවරා දීම. ඒ කියන්නේ ගොඩාක් අර්බුද වලට ලක් වුණාම සමහර ආයතන වල ප්‍රකෘති තත්ත්වයටපත් වෙන්න බැරි මට්ටමක තියෙනවා. එවැනි ආයතන වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීම නැත්නම් නීතිය මගින් ඈවර කිරීම කරනවා. මෑත කාලීන ගෝලීය මූල්‍ය අර්බුද සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් 2011 වර්ෂයේ අවසාන වන බැංකු සහ මූල්‍ය ආයතන 417ක් පමණ මෙසේ අවසන් කරන ලදී. ඒ ගෝලීය අර්බුද සමයේ ඒ විදිහට අවසන් කරනවා. ඊළඟ කාරණේ දාවනික විදේශ විනිමය අර්බුදයක් පවතින විට ඒ විසින් රටට ක්ෂණිකව විදේශ විනිමය සැපයුමක් ඇති කිරීම. කොහොමද මේ තත්ත්වයක් ඇති කරන්නේ? ෆොරින් එක්ස්චේන්ජ් සප්ලයි එකක් කොහොමද එකපාරට ඇති කරන්න රටට බලමු. මෙස්නා රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සමීපස්ථ ණය ක්‍රමය. ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි ඇග්‍රීමන්ට් කියලා කියනවා මේකට. SBA ස්ටෑන්ඩ් බයි ඇග්‍රීමන්ට්. ණය ක්‍රමය සහ වෙනත් විශේෂ ණය ක්‍රම මගින් කෙටි කාල ණය මුදල් සහන පොලි යටතේ ලබා ගන්න පුළුවන්. ෂෝට් ටර්ම් බරෝවින්ග්ස් කන්සෙෂන් රේට්ස් වලට ගන්න පුළුවන්. ඒතකොට රටට විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියක් අතීතයේදී මේම ණය ලබාගෙන ඇත. තවද විදේශ රටවල් සමග මුදල් හෝමාරු කරන්සි ස්වොප්ස් තුලින් විදේශ විනිමය ලබා ගැනීමද කෙරේ. ඔයගොල්ලෝ මතකද දන්නේ මේ මෑත කාලේ ඉන්දියානු ෆෙඩරල් සංචිත බැංකුවත් එක්ක ඉන්දියානු ඉන්දියානු මහ බැංකුවත් එක්ක මෙවැනි සොෆ්ට්වෙයාර් කරන්සි සොෆ්ට්වෙයාර් එකක් අසංගල අපි එහෙම ෆැසිලිටි එකක් ලබා ගත්තා. එනම් දේශීය මුදල් ලබා දී ඩොලර් වැනි විදේශీ මුදල් ප්‍රමාණයක් යම්කිසි පොලි අනුපාතයක් කරලා යම් කාලයක් සඳහා ලබා ගැනීම. මේ හැර සමහර රටවල් විදේශ විනිමය රටින් පිට වී යාම පාලනය කිරීම සඳහා විදේශ විනිමය පාලනයන්ද පනවනවා. දැන් ලංකාවේ මිනිස්සුලා එහෙම පාලනයක් ඇති කරලා තියෙනවා. වාහන ගෙන්වීම නතර කරලා තියෙනවා. සමහර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම සීමා පනවලා තියෙනවා. මේ විදේශ විනිමය සීමා කරගන්න. ඕගොල්ලන්ට මතක් වෙන්න ඕන දැන් මේ කියනවා මේ ළඟදී එවැනි පියවර කීපයක් ගත්තා. වසර දෙකක් යනකම් වාහන ආනයන නතර කරලා තියෙනවා දැන්. සමහර භාණ්ඩ ගෙනන එක නතර කරලා තියෙනවා. අන්න ඒ වගේ දේවල්. තවත් සමහර රටවල් විදේශ ආයෝජන විශ්වාසය ඇති කිරීම සඳහා විදේශ විනිමය පාලනය ලිහිල් කරනවා. ඒ තවත් රටවල් ඒ වගේ පාලනය ලිහිල් කරනවා. ආසියානු මූල්‍ය අර්බුද සමයේ මැලේසියාව විනිමය පාලනය පැනවූ අතර අනෙක් ආසියානු රටවල් විනිමය පාලනය ලිහිල් කරලාදී. ඒ වගේ එහෙම එක එක රටින් රට ඒවා වෙනස් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවද මෑත අතීතයේ වෙනි පාලනයන් කීපයක් පැනවිය. ආනයන ණයවර ලිපි සඳහා තැන්පතු නියම කිරීම මේ අපි මෑත කළපුවා. ආනයන පූර්ව ගෙවීම් අත්හිටුවීම, ආනයන සඳහා අත්තිකාරම් ගෙවීමේ තැන්පතු නියම කිරීම, විදේශ විනිමය ඉදිරි ගැනුම් ගිවිසුම් සඳහා තැන්පතු නියම කිරීම සහ බැංකු තබාගත විදේශ විනිමය ශේෂ සඳහා අවම සීමා පැනවීම. මෙවැනි දේවල් මෑත කාලෙත් එහෙම ක්‍රියාත්මක වුණා. දැන්ටත් යම් ආකාරයේ සීමාවන් විදේශ විනිමය සම්බන්ධ සීමාවන් රජය විසින් පනවලා තියෙනවා. ඊළඟ එක රාජ්‍ය ණය අර්බුදයකදී ණය කපා හැරීම සහ ප්‍රතිලේඛනගත කිරීම. රාජ්‍ය ණය අර්බුදයක් ආශ්‍රයෙන් ආපු මූල්‍ය අර්බුදයක් නම් එවැනි අවස්ථාවකදී ඒ ණය කපා හැරීම සහ ප්‍රතිලේඛනගත කිරීම කාර්යයක් වෙනවා. එසේ නොකළහොත් ණය පැහැර හැරීම සිදු වනු ඇත. ඒ නොකරොත් ණය පැහැර හැරින්න පුළුවන්. ඒ නිසා ණය ප්‍රතිලේඛනගත කිරීමේදී කොටසක් කපා හැර පොලිය සමග ඉතිරි මුදල් ගෙවීම සඳහා නව ණයක් ලෙස නව කාලයක් ලබා දෙනු ඇත. උදාහරණයක් වශයෙන් ලෝකයේ විශාලම තම ණය අර්බුදය වූ 2011 වර්ෂවල ග්‍රීසියේ ණය අර්බුදයේදී යූරෝ බිලියන 350ක් පමණ වූ ගෙවීමට ඇති ණය ප්‍රමාණය 53.5ක් පමණ කපා හැරීමෙන් ඉතිරි ණය ගෙවීමේ නව සැලසුමකට ණය හිමියන් එකඟ වේ. අන්න ඒ වගේ එකක ගන්න. මෙහිදී මුළු ණය වලින් 15ක් පමණ මුදලින් එකවර ගෙවීමත් තවත් 31.5ක් සඳහා වර්ෂ ගණනාවකින් ගෙවිය හැකි නව ණයක් නිකුත් කිරීමත් සිදුවිය. ඊට අමතරව රජයන්ගේ ණයබර අඩු කිරීමටත් ණයබර සඳහා මූලික හේතු වූ අධික රාජ්‍ය අයවැය හිඟය අඩු කිරීමටත් ණයබර සඳහා තවත් හේතුවක් වෙන්නේ මොකද්ද? ඕන රටක අධික රාජ්‍ය අයවැය හිඟය. දැන් ලංකාවත් එවැනි තත්ත්වයක ඉන්නේ. අධික ලෙස රාජ්‍ය අයවැය හිඟයක් තියෙන්නේ. ඒක අඩු කරගන්න පුළුවන්. අඩු කරනවා කියන්නේ ආදායම් වැඩි කරලා අඩු කරන්නත් පුළුවන්, වියදම් කපා හැරලා අඩු කරන්නත් පුළුවන්.
අන්න එවැනි තත්ත්වයක්. රාජ්‍යයන්ගේ ණය බර අඩු කිරීමට ණය බර සඳහා මූලික හේතුවක් හෝ අධික රාජ්‍ය අයවැයන්ගේ අඩු කිරීමට ණය ප්‍රතිලේඛනගත කිරීමේදී කොන්දේසි පැනවෙනු ඇත. ඒව අනිවාර්යෙන් ණය ප්‍රතිලේඛනගත කරනකොට විදේශ රටවල් විදේශ ආයතන අර වගේ කොන්දේසි පනවනවා. යුරෝපීය හවුලේ රටවල අනාගතයේ සිදු හැකි මෙවැනි ණය අර්බුදවලදී මූල්‍ය පහසුකම් සැපයීම යුරෝපීය මූල්‍ය ස්ථායී පහසුකම් European Financial Stability Facility යනුවෙන් යුරෝ බිලියන 440ක පමණ අරමුදක් 2010 දී ඇති කරන ලදී. තවද යුරෝපීය හවුලේ රටවල් අයවැය සම්මුතියකටද එකඟ වී රාජ්‍ය ණය සහ අයවැයන්ගේ පිළිබඳ උපරිම සීමා රටවලට පනවන ලදී. ඕවා සාමාන්‍ය ලෝකේ ලංකාව විතරනේ ලෝකේ පුරාම වෙන්න දේවල් මේවා ඔයගොල්ලෝ හොඳින් අවබෝධ කරගන්න අවශ්‍යයි. ඊළඟ මූල්‍ය ස්ථායීතා වැඩසටහන් වල ගැටලු. ඒ වගේම මේ වගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන ඉෂුස් මොනවද? ගැටලු මොනවද කියලා ඊළඟ කොටසේ කතා කරනවා. ඒ ගැන අපි සාකච්ඡා කරන්න ඕන. ඒකත් ඔයගොල්ලන්ට අවශ්‍යයි. ඒක මම කැමති ඔයගොල්ලන් නැවත මේ මූල්‍ය ස්ථායී වැඩසටහන් වල ගැටලු ගැන කතා කරන්න පෙර නැවත වතාවක් මතක් කරන්න. ඔයගොල්ලන්ට මම ගිය සතියේ කිව්වා මතක ඇති. ඔයගොල්ලන්ගේ රිවිෂන් ක්ලාස් එක තියෙනවා. මේ නන් බැංකින් රිවිෂන් ක්ලාස් එක. ඒක මේ ඔන්ලයින් නෙවෙයි තියෙන්නේ. ඒක මෙහෙට ඇවිල්ලා සහභාගී වෙන්න ඕනේ ක්ලාස් එකට. ලබන මාසේ ඔක්තෝබර් මාසේ 4 වෙනි ඉරිදා උදේ 8ට පටන් ගන්නවා. හවස 4:00 මානකයි පවත්වනවා. ඒකට කැමති අයට මම ගිය සතියේ කිව්වා ඔන්ලයින් ක්ලාස් එකට කැමති අයට මේ සමාවෙන්න රිවිෂන් ක්ලාස් එකට කැමති අයට වෙනම ගෙවීමක් කරලා මම හිතන්නේ ඉන්ස්ටිටියුට් එකට කතා කරලා ඒකට ජොයින් වෙන්න පුළුවන්. එම් කැමති අයට මම බලාපොරොත්තු වෙනවා මේ රිවිෂන් ක්ලාස් එකේදී මීට වඩා දැන් ඔයගොල්ලන්ටත් එක්කත් වැඩිය කතා කරන්න වැඩි ප්‍රමාණයක් ප්‍රශ්න මොඩල් ආන්සර්ස් කීපයක්ම කතා කරන්න ඔයගොල්ලන්ගේ පාඩම් මාලාව හරහා සම්පූර්ණ නියෝජනය වෙන ආකාරයට. ඒ නිසා පුළුවන් අය ඉන්නවා ඒකට කැමති අය ඉන්නවා සහභාගී වෙන්න රිවිෂන් ක්ලාස් එකට 4 වෙනිදා. ඊට අමතරව මට වෙලාව තියෙන හැටියට මට ලබන සතියේ අවස්ථාව තියෙනවා මම 3 වෙනිදා තව කොටසක් කරන්න. එදාට මම ප්‍රශ්න කීපයකුත් තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 4 වෙනිදා රිවිෂන් ක්ලාස් එකේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න කීපයක් තව ප්‍රශ්න මම හිතන්නේ අවුරුදු 4ක හෝ 5ක ප්‍රශ්න සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ පාඩම් හරහා යන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රිවිෂන් ක්ලාස් එකේ. ඒතකොට මම කැමති නම් ඔයගොල්ලන්ට ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඒකත් මම ආයි මේලායි මතක් කරනවා. හරි අපි දැන් ඊළඟට කතා කරමින් ඉන්නේ මූල්‍ය ස්ථායීතා වැඩසටහන් වල ගැටලු. බලමු මොනවද මේ ගැටලු. රටක මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම සඳහා ශාස්ත්‍රීය ක්‍රමවේදයන් කෙතරම් සැකසුවද ඒවා ක්‍රියාත්මක කිරීමේදී ගැටලු සහ අභියෝග රාශියකට මුහුණ දෙනු ඇත. ඒවා සමහරක් පහත කෙටියෙන් දැක්වේ. ඒවා ක්‍රියාත්මක කරාට යම් ආකාර ගැටලු සහ අභියෝග රාශියකට මුහුණ දෙන්න පුළුවන්. ඒවා සමහරක් පහත කෙටියෙන් දක්වලා තියෙනවා. මූල්‍ය ස්ථායී වැඩසටහන් වල ගැටලු මොනවද කියලා බලමු. එකින් එක රෝම ඉලක්කම් දාලා තියෙනවා. 1. මූල්‍ය අර්බුදයක් අනාගතයේ ඇති නොවන බවට තහවුරු කිරීමක් හෝ මූල්‍ය අර්බුදයක් ඇති වෙන අවස්ථාව පූර්වකථන කිරීමක් හෝ කළ නොහැකි වීම. අන්න ඒක එක ඉෂුව එකක් ඒක. අපි මේ කතා කරන්නේ මොනවද? මූල්‍ය ස්ථායී වැඩසටහන් වල තියෙන ගැටලු. එක ගැටලුවක් තමයි කොයිම වෙලාවකත් එහෙම පූර්වකථනයක් කරන්න බෑ. ඒ වගේම අනාගතයේ මූල්‍ය අර්බුදයක් ඇති වෙන්නේ නැහැ කියලා තහවුරු කිරීමක් අපිට කරන්නත් බෑ. ඒක තමයි කියන්නේ. එක මේ ස්ථායී වැඩසටහන වල එක ගැටලුවක් ඒක. පසුගිය දශක කීපය තුල ලෝකයේ මූල්‍ය අර්බුද 60ක් පමණ ඇති වී ඇත. මෑත ගෝලීය මූල්‍ය අර්බුදයේ ඉන්න දරුණුම අර්බුදය වී අපි මේ කතා කරන 2007 2008 ඉඳලා 2011 12 වෙනිකම් පැවතිච්ච මූල්‍ය අර්බුදය. දරුණුම අර්බුදය වී. මූල්‍ය අර්බුද වැළැක්වීමට කෙතරම් සූදානම් වුවද අනාගතයේදීද මූල්‍ය අර්බුද ඇති වනු ඇත. එබැවින් මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නාක් මෙන් මූල්‍ය අර්බුදයක් ඇති වූ පසු ඒ විසඳා මූල්‍ය ක්‍රමය පිළිබඳ මහජන විශ්වාසය සහ මූල්‍ය ස්ථායීතාවය නැවත ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව හොඳ සූදානමක් තිබිය යුතුයි. ඔන්න ඔක තමයි වෙන්න ඕන. එබැවින් මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නාක් මෙන් ඒ වගේම මූල්‍ය අර්බුදයක් ඇති වූ පසු එය විසඳා මූල්‍ය ක්‍රමය පිළිබඳ මහජන විශ්වාසය public confidence සහ මූල්‍ය ස්ථායීතාවය නැවත ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව හොඳ සූදානමක් තබා ගන්න අවශ්‍යයි. දෙවෙනි එක මූල්‍ය ස්ථායී ක්‍රමවේද හේතු කොට ඇති වෙන සදාචාර ගැටලු moral hazard problem බලමු මොනවද මේ කියලා.
එනම් මූල්‍ය අස්ථායිතාවයන්ගෙන් ආරක්ෂා කිරීම හෝ මූල්‍ය අස්ථායිතාවයක් ඇති වූ පසු එය නිරාකරණය කිරීමට රජය විසින් යොදා ගන්නා පියවරයන් ඇතුළත් මූල්‍ය ආරක්ෂණ දැල කියන්නේ ෆයිනෑන්ෂල් සේෆ්ටි නෙට් කියලා මේකට කියන මූල්‍ය ආරක්ෂණ දැල හේතු කොට මූල්‍ය ක්‍රමයේ සහභාගීකරුවන් පාර්ශවයන් වැඩියෙන් අවදානම් දැරීමට පෙළඹෙනවා. ඒක වෙනවනේ. ඒ මූල්‍ය ආරක්ෂණ ජාලය නිසා. මූල්‍ය ගනුදෙනුවලදී ප්‍රශ්නයක් ඇති වූ විට රජය විසින් සහනදායී පිළියම් යොදා අලාභ පියවන බවට බේලිං අවුට් අලාභ පියවන බවට පුද්ගලයන් බලාපොරොත්තු වෙමින් වැඩි අවදානම් දැනම ගැනීමට පෙළඹෙනු ඇත. ඒ කියන්නේ මොන හරි අර්බුදයක් ආවම රජය මැදිහත් වෙලා මේක බේරගනි ප්‍රශ්නයක් නෑ අපි මේ අවදානම් තීරණ ගමු. අපි එච්චර සැලකිලිමත් වෙන්න ඕනේ නෑ මේ ගැන. අපි රිස්ක් එකක් අරගෙන මේ වැඩේ කරමු කියලා එහෙම පෙළඹෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. පෙළඹෙනු ඇත. එවැනි රාජ්‍ය ආරක්ෂණ දැලක් සේෆ්ටි නෙට් එක නොමැතිනම් පුද්ගලයන් මෙසේ අවදානම් නොගෙන ප්‍රවේශයෙන් කටයුතු කරනු ඇත. දැක්කනේ. දැන් මේ සේෆ්ටි නෙට් එකක් තියෙන එකේ වාසිත් තියෙනවා අවශ්‍යත් තියෙනවා. සේෆ්ටි නෙට් එකක් තිබුණා මහජන විශ්වාසය ඇති වෙනවා. පබ්ලික් කොන්ෆිඩන්ස් එකක් එනවා. මේකට ආරක්ෂණ ජාලයක් තියෙනවා අපිට බය වෙන්න දෙයක් නැහැ ගනුදෙනු කිරීමේදී. ඒ වගේම මේ ආරක්ෂණ ජාලය හේතු කරගෙනම අවශ්‍යයක් වෙන්න පුළුවන් රිස්කි ඩිසිෂන්ස් අරගෙන අවදානම තීරණ අරගෙන සමහර වැඩ කළා අමාරු වෙටෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාමත් බග් කියන්න වෙන්නේ දැන් හොයලා බලන්න වෙන්නේ රජයට නැත්නම් අධීක්ෂකයන්ට නැත්නම් නියාමකයන්ට. ඒක නොගෙන ප්‍රවේශයෙන් කටයුතු කරනවා. එහෙම නැත්නම් මිනිස්සු කල්පනා කරනවා අපි ප්‍රවේශයෙන් වැඩ කරන්න ඕන කියලා. ඒකයි කියන්නේ. මෙම ආකල්පය නිසාම නීති විරෝධී මූල්‍ය ව්‍යාපාරයක් කඩා වැටුණොත් ඊට රජයේ මැදිහත් වී පිළියම් යොදන ලෙස අදාළ පාර්ශ්වයන් විසින් ඉල්ලා සිටීම සාමාන්‍ය සිද්ධියක්. ඒක තමයි ලංකාවේ තොම සිද්ධින් වුණා. නීත්‍යානුකූල නොවන ආයතන සමහර අනවසර මුදල් ව්‍යාපාර කඩා වැටුනමත් මිනිස්සු බලාපොරොත්තු වෙනවා රජය මැදිහත්ලා මේවා බේරගනී කියලා. ඒතකොට එවැනි අනවසර මුදල් ව්‍යාපාරවල නීත්‍යානුකූල නොවන මුදල් ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීම ගනුදෙනු කිරීම අතිශයම අවදානම් සහගතයි. ඒතකොට මිනිස්සු කල්පනා කරලා ගනුදෙනුකරුවන් කල්පනා කරලා එවැනි අවස්ථාවල වැළකී ඉන්න අවශ්‍යයි. වැළකී ඉන්න නම් මම කලින් කියපු මූල්‍ය සාක්ෂරතාවය එයාට තිබිය යුතුයි. එහෙමනම් මූල්‍ය සාක්ෂරතාවයක් තියෙනවා එවැනි අවදානම් තීරණ ගන්න නැතුව ඔවුන් සුරක්ෂිත ලෙස අවදානමින් තොර ආයතන සමග නියාමනය කරන ආයතන සමග රජයට සම්බන්ධ ආයතන සමග අධීක්ෂණ ආයතන සමග අධීක්ෂණය කරනු ලබන ආයතන සමග ගනුදෙනු කරනවා. අන්න ඒක තමයි කියන්නේ. මෙවැනි අවස්ථාවල එවැනි මූල්‍ය ව්‍යාපාරයන් නීතිය රැහැන්ට හසු නොවීම හෝ හසු කරගත නොහැකි වීම සම්බන්ධවද රජයට චෝදනා ඉදිරිපත් කෙරේ. එවැනි අවස්ථාවක රජයට අවදානමක් වෙනවා චෝදනාවක් වෙනවා අයියෝ ඔයගොල්ලෝ මේව කරන්නේ නැත්තේ මේ අවදානම ගන්න නැත්තේ කියලා. දැන් මේ මෑතක ඕගොල්ලන්ට මතක ඇති අර ලීසින් ආයතනයක මේ ත්‍රිවිල් එක ලීසින් එක සම්බන්ධ කතා කරන්න ගිහලා පුද්ගලයෙක් මරණයටපත් වුණා. ඒක නීත්‍යානුකූලව කියන්නේ නියාමනය කරන ආයතනයක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු කරනවා. ඇයි මිනිස්සුත් ඒ තැන් වලට යනවා. ඒ කියන්නේ ඒ මූල්‍ය සාක්ෂරතාවය සහ ඒගොල්ලන්ගේ යම් ආකාරයේ ඉක්මනින් සේවාවන් සැපීම ණය මුදල් ලබා දෙන්න කලින් බොහොම කාර්යක්ෂමව කඩිසරේ පහසුකම් සැපීම ආදී දේවල් කරනවා. ණය මුදල් දුන්නාට පස්සේ තමයි ආයකර වෙන්නේ අය වෙන්නේ නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග හරි ඒගොල්ලෝ ආයකර ගන්න බලනවා. අන්න ඒක තමයි කියන්නේ. වැඩි අවදානම්ගෙන වැඩි ලාභ සඳහා කැමැත්තෙන්ම එවැනි ව්‍යාපාර නීතියෙන් පිට පාත්තාගෙන ගොස් අසාර්ථක වූ විට රජයේ පිටපතයම සාමාන්‍ය මහජන ස්වභාවය. අන්න එහෙම එකක් තියෙනවා. මෙය සදාචාර උවදුරක්. ඔක තමයි කියන්නේ සදාචාර උවදුර කියලා. බොහෝ විට මෙවැනි අවදානම්කාරී මූල්‍ය ව්‍යාපාරික කටයුතු ස්ව කැමැත්තෙන්ම කරනු ලබන අතර රාජ්‍ය අධිකාරියන් විසින් ඒවා අධීක්ෂණයට හසු කර ගැනීමට ආරම්භයේදී උත්සාහ කරනු ලබන විට විවිධ ක්‍රමවේද භාවිතා කිරීම තුළින් එය මගහරිනවා. ඒ වගේ අවස්ථාවක මගහැරලා යනවා. ප්‍රශ්නයක් වුණාම තමයි රාජ්‍ය පැත්තට ඇවිල්ලා කියන්නේ මේ අපි බේරගත්තේ නැහැ අපි දැනුවත් කරන්නේ නැහැ මහා බැංකුව අපිට කිව්වේ නැහැ මෙහෙමයි කියලා කියනවා. එබැවින් මූල්‍ය ස්ථායීතා ක්‍රමවේදයකදී පුද්ගලයන් ගන්න අවදානම අනුව ලාභ හෝ පාඩු වින්දරා ගැනීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තීරණ ගත්තොත් ඒ තීරණයේ අවාසි හෝ අවාසි ලාභ හෝ අලාභ ඒගොල්ලොම දරා ගන්න ඕන. රජය විසින් මූල්‍ය අර්බුද වැළැක්වීමට මූල්‍ය ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කළද මූල්‍ය අර්බුදයක් ඇති වූ විටක රජය ක්‍රියා කරනුයේ මූල්‍ය ක්‍රමය නැවත පුනරුත්ථාපනය කිරීම මිස අර්බුදයෙන් පාඩු ලැබූ සියලු දෙනා රජය වෙනුවෙන් මුදවා ගැනීමට නෙවෙයි. අන්න ඒක හොඳට තියන්න. රජය මැදිහත් වෙන්න ඕන මූල්‍ය ක්‍රමය නැවත පුනරුත්ථාපනය කරන්න. නැවත ප්‍රතිස්ථාපනය කරන්න මිස අර්බුදයෙන් පාඩු ලැබූ සියලු දෙනා රජය වෙනුවෙන් මුදවා ගැනීමට නෙවෙයි. එහෙත් මෙසේ මූල්‍ය ක්‍රමයේ පුනරුත්ථාපනයට වැදගත් අංශයන් සහ පාඩු දරා ගැනීමට ඉඩහළ යුතු අංශයන් පිළිබඳ තෝරා බේරා ගැනීම ඉතාම අපහසුයි. මේක හරි ප්‍රශ්නයක්. උදාහරණ ලෙස මෑත කාලීන ගෝලීය මූල්‍ය අර්බුද හමුවේ ඇමරිකාවේ ලේමන් බ්‍රදර්ස් නැමැති විශාල ආයෝජන බැංකුව වැසී යාමට ඉඩ දුන්න අතර ලේමන් බ්‍රදර්ස් ඒක වැහිලා යන්න ඉඩ දුන්නා. එම ප්‍රමාණය අනෙක් ආයෝජන බැංකුව ආරක්ෂා කිරීමත් ලේමන් බ්‍රදර්ස් බැංකුව කඩා වැටීමෙන් අර්බුදයට පත් වූ AIG
නම් වූ ලෝකයේ විශාලම රක්ෂණ සමාගම ආරක්ෂා කිරීමත් තවත් කුඩා හා විශාල බැංකු රාශියක් ආරක්ෂා කිරීමත් තවත් සමහර බැංකු වැසියාමට දීමත් දැක්විය හැකියි. ඔන්න ඔය ඔතන තියෙන බැංකුව තියෙන ලේමන් බ්‍රදර්ස් බැංකුව, AIG ඉන්ෂුරන්ස් එක. මේවා ගැන ලකුණු දෙකේ ප්‍රශ්න මම දැක්කා පේපර්ස් වල අහලා තිනවා. මෑතකදී ගෝලීය මූල්‍ය අර්බුදයේදී වැසියාමට ඉඩ දුන් බැංකුව මොකද්ද? ඒ වගේම බේරා ගන්න ලැබූ රක්ෂණ ආයතනෙම එහෙම ප්‍රශ්න අහලා තිබෙන ලකුණු දෙකට. ඒ නිසා මේවා හොඳට මතක තියාගැනීම අවශ්‍යයි. තවද බ්‍රිතාන්‍යයේ සෑම බැංකුවක්ම රජය විසින් මැදිහත්වී ආරක්ෂා කරන ලදී. එබැවින් රජයේ මූල්‍ය අධිකාරීන් නැත්නම් මූල්‍ය අධිකාරීන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ ගණිතමය ක්‍රමවේදයක් කියන සිස්ටමැටික් මෙකනිසම් එකක් නැහැ. අතර අදාළ නිලධාරීන්ගේ මෙන්ම දේශපාලනික තීරණ ඊට බලපානු ඇත. සදාචාර උදුරේ යහපත් ප්‍රතිඵලයක් උදර යහපත් ප්‍රතිඵලයක්ද තිබේ. එනම් මූල්‍ය ක්‍රමයේ සහභාගීකරුවන් වැඩි අවදානම් ගැනීම ආර්ථිකයට හිතකර විය හැකි වීමයි. එහෙම වැඩි අවදානම් ගත්තම ඒක හිතකර වෙන්න පුළුවන්. ආර්ථිකයේ ප්‍රගතිය සඳහා අවදානම් ගෙන නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමත්. ඒට මූල්‍ය පහසුකම් සැපීමත් අවශ්‍යයි. ඒක තමයි ආර්ථිකයක් ඉස්සරහට වෙන්න ඕන. යම් අසාර්ථක වීමක් වුවහොත් රජයේ පිහිට ලැබේ සිතා හෝ එම ව්‍යාපාර කිරීම යහපත් දෙයකි. පුද්ගලයෙකු සෑම දිනකම හිමිදිරි උදේ දෙවියන් සේකර ආශිර්වාද පතා තම දෛනික කටයුතු ආරම්භ කරනුයේ යම් කරදරයක් වූ විට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ යන විශ්වාසයෙන්. එම නිසා ඔහුට දෛනික කටයුතු සඳහා හොඳ ශක්තියක් ලැබෙනවා. අකර්මණ්‍යව සිටිනවාට වඩා දෙවියන් අදහමින් හෝ ක්‍රියාත්මක වීම යහපත් දෙයක්. මූල්‍ය ක්‍රමයේ සහභාගීකරුවන්ද රජයේ පිහිට ලැබේ යයි විශ්වාසයෙන් අවදානම් ව්‍යාපාර ලෙදීමද ඊට සමාන දෙයකි. එහෙත් මෙහිදී අවශ්‍ය වන්නේ කරදරයක් වූ විට ප්‍රායෝගිකව දෙවියන් ඉදිරිපත් වී ඉන් මුදවා නොගන්නාසේම රජයද අවදානම් දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් නොවිය යුතු වීමයි. ඒක මම හිතන්නේ ඔයාලට පැහැදිලියි. මේක ටිකක් දීර්ඝව කතා කරා. ඒ කාරණේ පැහැදිලිද ඔයගලන්ට? ඒක පැහැදිලි වෙන්න ඕන. ඒකේ තියෙන අවදානම. කියන්නේ සදාචාර උදුරේ දෙපැත්ත ගැනම මේකේ කතා කරලා තියෙනවා. ඒක පැහැදිලිද ඔයගලන්ට? සදාචාර උදුර දෙපැත්ත ගැනම පැහැදිලි කරලා තියෙනවා. ඒක ක්ලියර්ද? ඒක කොටස පැහැදිලිද? කියන්න මට දැන් පාඩමත් එකකින් නැහැ. ඒක පැහැදිලිද? ක්ලියර්. ඒක වැදගත් මාතෘකාවක්. අපි ගොඩක් දේවල් ඒක ඇතුලේ කතා කරා දැනගන්න ඕන. yes okay දසිනි right thank you right ඊළඟට අපි ඉතුරුට යමු. ඊළඟට දේශපාලන දේශපාලන ඇඟිලි ගැසීම් හෝ මැදිහත් වීම. ඒකත් එක ආකාරයක ගැටලුවක් මේ වගේ මූල්‍ය ස්ථායි වැඩසටහන් වල තියෙන ප්‍රශ්නයක්. මොකද්ද? මූල්‍ය ආරක්ෂණ දල ක්‍රියාත්මක කිරීමේදී දේශපාලනික සම්බන්ධකම් පිරිස් වලට විශේෂ සැලකිලි ලබා දීමේ අරමුණින් නොයෙකුත් බලපෑම් නිලධාරීන් වෙත කෙරෙනවා. මූල්‍ය ආයතන හෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර දීම, ඒ කියන්නේ ලයිසන් එක දෙන්න, අධීක්ෂණ විධිදාන ලිහිල් කිරීම හෝ වැළැක්වීම, දේශපාලන කොටස් වලින් කරනු ලබන ඉල්ලීම් හෝ බලපෑම් වලට හිස නොනම නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කිරීම, යම්කිසි අර්බුදකාරී අවස්ථාවක දේශපාලන වාසි පතා අවදානම් ගැනීම පිළිබඳ ભેදයකින් තොරව සැමට සහන දීමට ක්‍රියා කිරීම යනාදී දක්නට ලැබේ. මේ නිසා මූල්‍ය ස්ථායීතා ක්ෂේත්‍රයේ පවතින මූලධර්ම ප්‍රතිපත්ති සහ සම්මතයන් අනුව ක්‍රියා කිරීම නොහැකි වීමෙන් මූල්‍ය ස්ථායීතාවයට බාහිර අවදානම් ඇති වෙන අතර අවසානයේ රජයට සහ පොදු මහ ජනතාවටද බරක් වුණා. මේකෙන් ඇති වෙන තත්ත්වයේ ප්‍රතිඵලය ඒකයි. ඊළඟට මූල්‍ය ආරක්ෂණ දල ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නිලධාරීන්ගේ අදක්ෂතා සහ දුර්වලතා. එහෙම පැත්තකුත් තියෙනවා. ෆයිනෑන්ෂල් සේෆ්ටි නෙට් එක ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පොලිසි මේකර්ස්ලාගේ සහ නිලධාරීන්ගේ අදක්ෂතා සහ දුර්වලතා බලමු මොනවද කියලා. අතීතයේදී වූ සෑම මූල්‍ය අස්ථායීතාවයන්ට හෝ අර්බුදයන්ට එක් හේතුවක් ලෙස අධීක්ෂණ නිලධාරීන්ගේ අදක්ෂතාවය සහ අතපසුවීම් අවිවාදයෙන් පිළිගැනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ පිළිබඳව සාධක කීපයක් දැක්වේ. රාජ්‍යාංශයේ වැටුප් අඩු බැවින් මූල්‍යාංශය පිළිබඳව විශේෂඥ පිරිස් අධීක්ෂණ සේවයට ලබාගත නොහැකි. රාජ්‍යාංශයේ වැටුප අඩු බැවින් මූල්‍යාංශය පිළිබඳව විශේෂඥ පිරිස් අධීක්ෂණ සේවයට ලබාගත නොහැකි. අධීක්ෂණ සේවයේ සිටින නිලධාරීන් උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රායෝගික පුහුණුවක් නොමැතිව අධීක්ෂණ සේවයට ඇතුළත් වන බැවින් ඔවුන්ට මූල්‍ය ශාස්ත්‍රයේ සිටින විශේෂඥයන් සමග ගැටි
නව මූල්‍ය ව්‍යාපාරික ගන්ධනු පිළිබඳ අධීක්ෂණය කිරීමට දැනීමක් හෝ හැකියාවක් නොමැත. ඒ නිසා අධීක්ෂණ සේවයේ පළපුරුදු අයට මූල්‍ය ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ලැබෙන බැවින් පළපුරුදු නිලධාරීන් අධීක්ෂණ සේවයේ නොරඳිනු ඇත. අධීක්ෂණ නිලධාරීන් රාජ්‍ය සේවකයන් වශයෙන් නියමිත කාලයක් තුළ සේවය කරනු ලබන අතර ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය යම්කිසි ප්‍රශ්නයක් ඉක්මනින් හඳුනාගෙන විසඳීම සඳහා කාර්යක්ෂම එකක් නොවේ. ඒ සාමාන්‍යයෙන් එහෙම නෙවෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ. රාජ්‍ය නිලධාරීන් නිතරම ලිපි ලේඛන ගොඩ ගසාගෙන චක්‍ර ලේඛන අනුගමනය කරමින් සෙමින් වැඩ කටයුතු කරන පිරිසක්. බියුරොක්‍රසි එකක් තියෙනවා. එහෙත් මූල්‍ය ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ සිටින වෘත්තිකයන් දිවා රැ නොබලා ව්‍යාපාරික කටයුතු කරන අතර නිතරම අවදානම් පිළිබඳව ඊතරම් නොබලා ලාභ සහ අධීක්ෂණයට හසු නොවන නව මූල්‍ය ව්‍යාපාරික ගන්ධන හඳුනා දෙනු ලැබේ. ඒගොල්ලෝ නවෝත්පාදන ඒ වගේ දේවල් අවදානමක් අරගෙන ක්‍රියාත්මක කරන්න බලනවා. මොකද ඔවුන් දිවා රැ විසිලා වැඩ කරන ඔවුන්ගේ ලාභ අපේක්ෂාව තමයි ප්‍රධානම අරමුණ. එබැවින් අධීක්ෂණ නිලධාරීන් සහ මූල්‍ය වෘත්තිකයන් අතර කාර්ය සාධනය අති විශාල පරතරයක් පවතිනවා. අධීක්ෂණ නිලධාරීන්ගේ පැත්තෙන් සහ මූල්‍ය වෘත්තිකයන් අතර මේ වගේ ලොකු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් අතින් ලොකු ගැප් එකක් තියෙනවා. අධීක්ෂණ නිලධාරීන් ප්‍රශ්නයක් සොයාගෙන විසඳුම් ඉදිරිපත් කරනකොට ප්‍රශ්නය බැලරුම් තත්ත්වයට පත් වී අවසానයි. අන්න ඒක ඒගොල්ලෝගේ කාලය ගැනීමත් එක්ක මේ ගොඩක් ප්‍රශ්න උඩු දුවලා ඉවරයි. බොහෝ බැංකු සහ මූල්‍ය ආයතන බිඳ වැටීමෙන් එය මනාව පැහැදිලි වේ. මේවට කඩිනම් තීන්දුව తీරන ගන්න ඕන, කල් මරමින් తీරන ගන්න බෑ කියන තමයි කියන්නේ. අධීක්ෂණ නිලධාරීන් කාර්යක්ෂම නම් මූල්‍ය ආයතන හිටි අඩියේ බිඳ වැටීමට අවකාශයක් නොමැත. අධීක්ෂණ නිලධාරීන් කාර්යක්ෂම වැඩ කරන මේ මූල්‍ය ආයතන එම් හිටවම බිඳ වැටෙන්න බෑ. පවතින අධීක්ෂණ විධිවිධාන ඉතා සංකීර්ණ අතර එවැනි විධිවිධාන කොපමණ පවතීද යන්න නිසි ලෙස දැන ගැනීම පවා අසීරුවේ. එබැවින් සමහර අධීක්ෂණ නියමයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙම අධීක්ෂණ විධිවිධාන ඉතාමත් නීතිමය වචන වලින් යුක්ත අතර ඒවායේ තේරුම සහ පිළිපැදිය යුතු ආකාරය අවබෝධ කර ගැනීමට සහ උපදෙස් දීමට විශාල කාර්ය මණ්ඩලයක් සිටිය යුතුයි. එසේම ඒවා පිළිබඳ නීතිමය ගැටලු රාශියක් පවතී. පහළ මට්ටමේ අධීක්ෂණ නිලධාරීන්ගේ වාර්තා ඉහළ මට්ටමේ දේශපාලනයට සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ක්‍රියාත්මක නොකිරීමද ගැටලුවක්. ඒ වගේ දේශපාලන සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදක පොලිටිකල් පොලිසි මේකර්ස් ඒගොල්ලෝගේ ක්‍රියාත්මක නොවීමද යම් ආකාරයක ගැටලුවක්. ඍජුව සේවය කරන අධීක්ෂණ නිලධාරීන් ඉවත් කිරීම හෝ බෙලහීන කිරීම සඳහා මූල්‍ය ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ පිරිස් දේශපාලන නායකයන්ගේ සහයෝගය ලබා නිරන්තර කටයුතු කිරීමෙන් අධීක්ෂණ නිලධාරීන් අධෛර්යමත් වීම නිතර දක්නට ලැබේ. ඒක වෙනවනේ. අධීක්ෂණ නිලධාරීන්ට වැඩ කරන්න දෙන්න නැති වෙන්න අවහිරණාකාරට සමහර මූල්‍ය ව්‍යාපාරිකයෝ සමහර බැංකු වෙන්න පුළුවන්, සමහර මූල්‍ය ආයතන වෙන්න පුළුවන්, ප්‍රබල සමාගම් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දේශපාලන අධිකාරී සම එකතු වෙලා සමහර ක්‍රියාමාර්ග ගන්නකොට මේ අධීක්ෂණ නිලධාරීන් අධෛර්යපත් වෙන්න පුළුවන්. ඊළඟට අධීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වෘත්තීය නිපුණතාවයන් සහිත විශේෂඥ පිරිස් සේවයේ යෙදවීම සහ ආයතන මෙහෙයුම් වියදම් සඳහා ප්‍රමාණවත් රාජ්‍ය අරමුදල් ලබා ගැනීමද ගැටලුවක්. එවැනි ගැටලුත් තියෙනවා. අධීක්ෂණය සඳහා වර්ෂ ගණනාවක් ගත වනු ඇත. එබැවින් මූල්‍ය ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ නව ප්‍රවණතාවලින් ඇතිවන අවදාන අධීක්ෂණයට පවතින අධීක්ෂණ විධිවිධාන ප්‍රමාණවත් නොවනු ඇත. බොහෝ විට අධීක්ෂණ නීති සංශෝධනය ආරම්භ වනුයේ මූල්‍ය අර්බුදයක් ඇතිවීමෙන් පසු වන අතර වර්ෂ ගණනාවකින් පසු සම්මත වන එම නීති ඊළඟ මූල්‍ය අර්බුදය වැළැක්වීම ප්‍රමාණවත් නොවේ. අන්න ඒක මේ කාල ප්‍රමාදය ඕගොල්ලන් මේක තේරෙන්න ඇති. මේ කාල ප්‍රමාදත් එක්ක ප්‍රමාදලා තීන්දුව తీරන ගැනීමත් එක්ක යම් ප්‍රශ්නයක් ඇති වෙලා ඒක ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඒකට විසඳුම් උත්තර හොයනකොට තව අර්බුදයක් ඇතිවෙන තරම් කල් ගිහිල්ලා. ඒකයි මේ කියන්නේ. එතකොට ඒවා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. රටක සිටින විවිධ අධීක්ෂණ ආයතන සහ රටවල් වල අධීක්ෂණ ආයතන අතර තොරතුරු හුවමාරුව සහ සහයෝගය ඉතා අඩු මට්ටමක පවතී. ඒ වගේම අධීක්ෂණ ආයතන අතර තොරතුරු හුවමාරුව සහ සහයෝගය ඉතා අඩු මට්ටමක පවතී. අධීක්ෂණ තොරතුරු වල රහස්‍යභාවය පිළිබඳ නීති මීට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. මේවා රහස්‍යභාවය ආරක්ෂා කරන්නත් ඕන. මේ තොරතුරු හුවමාරු කරන සහයෝගයෙන් වැඩ කරන්නත් ගියාමත් ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. මූල්‍ය ආරක්ෂණ දැලක කාර්ය සාධනය පිළිබඳ නිශ්චිත දර්ශක හෝ ඉලක්ක සැකසිය නොහැකි අතර ඒ සඳහා ඇති වගකීම එන accountability නිශ්චිතව දක්වන්න බෑ. මේ අනුව රටක ක්‍රියාත්මක වන මූල්‍ය ආරක්ෂණ දැල කෙතරම් කාර්යක්ෂම ක්‍රියාත්මක වේද යන්න සැක සහිත අතර මූල්‍ය අර්බුදයක් වැළැක්වීම සඳහා ඒ ප්‍රමාණවත් නොවන බව අතීත මූල්‍ය අර්බුද පිළිබඳ අත්දැකීම් අනුව නිගමනය කළ හැකියි. ඔන්න ඔක තමයි අවසාන නිගමනය. මූල්‍ය ආරක්ෂණ දැලවල් කොච්චර තිබ්බත් අතීත අත්දැකීම් අනුව නම් එවැනි
ඒවයින් ඒව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කිසියම් අර්බුදයක් ඇති වුණොත් ඒක විසඳ ගන්න. ඒක තමයි මෙන්න. ඊළඟ බදු ගෙවන මහජනතාවට බරක් වීම. ඊළඟ තියෙන ගැටලුව. මේ අර්බුද මේ ස්ථායීතාවය පිළිබඳ අනිත් ගැටලුව තමයි බදු ගෙවන මහජනතාවට බරක් වීම. කොහොමද මේක වෙන්නේ? මූල්‍ය අර්බුදයක් විසඳලා දීමේ රජයේ නැත්නම් මහා බැංකුව ඇතුළුව අරමුදල් යොදවන්න එපා. යොදවිය යුතුය. බැංකුව හා මූල්‍ය ආයතන වලට ද්‍රවශීල අරමුදල් සැපීම සහ කඩා වැටෙන ආයතන වල තැන්පතු හිමියන්ට තැන්පතු රක්ෂණ සහ වෙනත් ක්‍රම යටතේ හානිපූර්ණ මීට අයත් වේ. ඒ ඔක්කොම දැල්ලා ඇති. මෙම අරමුදල් ආපසු අය කර ගැනීමද අපහසු වනු ඇත. මෙසේ වැයවන මුදල් බේරා ගැනීමේ පිරිවැය. බේල් අවුට් කොස්ට්. ඔයන් කෙටි ප්‍රශ්න වගේ එන්න පුළුවන්. බේල් අවුට් කොස්ට් කියන්නේ මොනවද? මෙසේ වැයවන මුදල් බේරා ගැනීමේ පිරිවැය නම් වන අතර රජයේ බදු ආදායමින් මෙය පියවා ගන්න ඕන. එතකොට මේ රජය තමයි මේවා දරන්න වෙන්නේ. රජය විසින් මූල්‍ය අර්බුදයක් විසඳාලීමට මැදිහත් වීම පිළිබඳ මූලික චෝදනාවක් වුණේ මෙම පිරිවැය. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදල් මෙසනා වැයවීම. මෑත කාලීන ගෝලීය මූල්‍ය අර්බුදයේ හේතු කොට G4 රටවල, ඒ කියන්නේ සංවාදිත රටවල් G4 සමලෝ කියලා එකක් තියෙන රටවල වැය වූ මහජන මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 5ක් වූ අතර සෙල්ලමක් නැහැ. අතර ඒ ලෝක දල දේශීය නිෂ්පාදන 8ක් පමණ විය. මූල්‍ය අර්බුදයන් හේතු කොට අතීතයේ වැය වී ඇති මහජන මුදල් ප්‍රමාණය බොහෝ රටවල දල දේශීය නිෂ්පාදිතයින් 5 සිට 25ක් අතර ප්‍රමාණයක් වේ. ඒ නිසා මේක හරි සැලකිල්ලෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. මේ අනුව මූල්‍ය ස්ථායීතාවයේ පවතින කාලයේ ව්‍යාපාරික අවදානම් දරමින් ලබන ලාභය මූල්‍ය ක්‍රමයේ සහභාගීකරුවන්ගේ පෞද්ගලික ලාභයක් වන අතර දැන් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයේ තියෙනකොට මූල්‍යාංශ ලාභ ලබනකොට බැංකුව හා මූල්‍ය සමාගම් ලාභ ලබනකොට ඩිවිඩන්ස් ගන්නකොට ඒවා ඔක්කොම ඒගොල්ලන්ගේ ලාභ ලබනකොට ඒගොල්ලන්ගේ සහ කොටස් හිමියන්ගේ අතර මූල්‍ය අර්බුදයක් ඇති වෙට මූල්‍ය ක්‍රමයේ සහභාගීකරුවන්ට වන අලාභය රජය විසින් දැරීම නිසා අලාභ සමාජීකරණය වීමක් සිදු වෙනවා. මේ සාධාරණ තත්ත්වයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලාභ ලබනකොට ලාභය ඒගොල්ලන්ගේ. අලාභ ලබලා කඩා වැටෙනකොට ඒක මහජන මුදල් විදුවල ඒක බේර ගන්න ඕන. එතකොට මහජන මුදල්. ඒක සාධාරණ තත්ත්වයක් වෙන්නේ නැහැ කියන තමයි ඔගෙන් කියන්නේ. ඒක මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති. ඊළඟට බැසී යාමට ඉඩ දිය නොහැකි තරම් විශාල බැංකු ප්‍රශ්න. Too big to fail bank problem. බැසී යාමට ඉඩ දිය නොහැකි තරම් විශාල බැංකු ප්‍රශ්න. ඒකත් යම් ආකාරයක ගැටලුවක්. බලමු. සාමාන්‍යයෙන් බැංකු ක්‍රමයක කතිපයාධිකාරී වෙන්දපළ ව්‍යුහයක් පවතී. ඒ කියන්නේ පූර්ණ තරගයේ එක අධිකාරයේ කතිපයාධිකාරී වශයෙන් වෙන්දපළ වර්ග තියෙනවා. ආර්ථික විද්‍යාව කරපෑ දන්නවා. සාමාන්‍ය බැංකු ක්‍රමයක කතිපයාධිකාරී වෙන්දපළ ව්‍යුහයක් තමයි තියෙන්නේ. එනම් විශාල බැංකු ආයතන කිහිපයක ආධිපත්‍යයක් සහිතව කුඩා බැංකු රාශියක් පැවතීම. ඕක තමයි තත්ත්වය. මෙම විශාල බැංකුවල ගනුදෙනු ප්‍රමාණය විශාල වන අතර ආර්ථිකයේ වැදගත් මූල්‍ය ගනුදෙනු මෙන්ම විදේශ ගනුදෙනුද මෙම බැංකුව හරහා සිදු වෙනවා. ලංකාවේ නම් ගත්තොත් ලංකා බැංකුව, රාජ්‍ය බැංකුව, මහජන බැංකුව, රාජ්‍යාංශයේ පෞද්ගලික අංශයේ විශාල බැංකු තියෙනවා. හරහා සිදු වෙනවා. එබැවින් මෙම බැංකු පද්ධති වැදගත්කමක් ඇති බැංකුව අතර systematically important banks නම් වේ. මෙම බැංකුවක් මූල්‍ය අර්බුදයකට පත් වුවහොත් මුළු රටේම මූල්‍ය ගනුදෙනු අර්බුදයට පත්වන අතර ආර්ථිකය මහත් අපහසුතාවයකට පත් වෙනවා. අන්න එවැනි බැංකුවක් අර්බුදයට පත් වුණොත් ලොකු අවුලක් වෙනවා. එබැවින් මෙම බැංකු වැසී යාමට ඉඩ දිය නොහැකි තරම් විශාල, too big to fail. ඒ කියන්නේ වැසී යාමට බංකොලොත් වීම තරම් ඉඩ දිය නොහැකි තරම් විශාල පාණි බැංකු හෝ විශාල සම්බන්ධතාවය සහිත බැංකු. too interconnected to fail. ඒ කියන්නේ ලොකු සම්බන්ධතාවයක් තියෙන බැංකු ලෙසට හැඳින්වේ. මේ නිසා විශාල අර්බුදයකදී රජයන් විසින් මෙම බැංකු බේරා ගැනීම අනිවාර්යෙන්ම කරනවා. අනිවාර්යෙන් සිදු වෙනවා. එබැවින් මෙම බැංකුවල කළමනාකාරීත්වය සහ ගනුදෙනු කරන අධික අවධානම දැරීමට පෙළෙනවා. ඒ නිසා මේගොල්ලෝ දන්නවා මොනවා ප්‍රශ්නයක් වුණත් අපි බේර ගන්නවා. මොකද අපි ඉම්පෝර්ටන්ට් බැංක් එකක් කියලා. මෙම බැංකුවල කළමනාකාරීත්වය මැනේජ්මන්ට් එක සහ ගනුදෙනු කරන අධික අවධානම දැරීමට පෙළඹෙනවා. හරිද? ඒක කියන්නේ මොරාල් හසාර්. දැකිය හැකි. මූල්‍ය අර්බුදයකදී මෙවැනි බැංකු ආරක්ෂා කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් ලැබීම සිදුවීම පිළිබඳ ප්‍රශ්න නිසා අනාගතයේදී මෙවැනි විශාල බැංකු පිළිබඳ විසඳුම් කරන පිළිබඳ මුළු ලෝකයේම ප්‍රතිපත්ති සහ නීති සම්පාදකයන්ගේ දැඩි අවධානය යොමු වෙනවා. මෙන්න මේ කියන කාරණා නිසා මෙවැනි තත්ත්වයක් හමුවේ අවධානමත් දරන රජයට සිදු වුණොත් රජයේ බදු මුදල් බෑන නිසා මොනවද කරන්න ඕන කියන අවධානය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මේ සඳහා යොමු වෙලා තියෙනවා. ලෝකයේ සමහර බැංකු අන්තර්ජාතික ගනුදෙනු වලට සම්බන්ධ වෙන්නේ ඒවා ජාත්‍යන්තර පද්ධති යොදගාවක් ඇති බැංකු global systematically important banks ලෙසද හැඳින්වේ. දැන්ට මෙවැනි බැංකු 29ක් පමණ හඳුනාගෙන ඇත. එබැවින්
මූල්‍ය අර්බුදයකදී මේ බැංකුවල විසඳුම් ක්‍රියාවලිය හඳුනාගෙන ඒවා විසඳුම් සැලසුම් resolution plan ලෙස ලේඛනගත කොට අධීක්ෂකයන්ගේ අනුමැතිය ලබා තබාගත යුතු බවට අධීක්ෂණ නීතියක් ඇමරිකාවේ දැනට පනවා ඇති අතර වෙනත් රටවල ඒ සලකා බලමින් පවතී. මේ විසඳුම් සැලසුම් ජීවන කැමැති පත්‍ර living wills ලෙසද හැඳින්වේ. මූල්‍ය අර්බුදයකදී එයින් ගොඩ ඒම් සඳහා ගත යුතු පුනරුත්ථාපන පියවරයන් සහ එසේ නොහැකි වන විට අලාව වැඩිවීමට පෙර බැංකුව ඈවර කරණය කිරීම liquidation ආකාරය පිළිබඳව මෙම විසඳුම් සැලසුම් වල අන්තර්ගත වේ. පුනරුත්ථාපනය කිරීමේදී ගත හැකි සමහර පියවරයන් නම් තැන්පත් සහ ණයකර කොටස් බවට පත් කිරීම. අපි කලින් කිව්වා තැන්පත් සමහර ඒවා නැත්නම් ණයකර කොටස් බවට පත් කරනවා. ඒ කියන්නේ තැන්පත් හිමියන්ට කොටස් නිකුත් කරනවා නැත්නම් ණයකර හිමියන්ට කොටස් නිකුත් කරනවා. ඒවා දිගු කාලීන ණයකර බවට පත් කිරීම ලෝන් ටර්ම්. ඒ වගේම පොලි ගෙවීම කාලයකට අත්හිටුවීම කියන්නේ බැංකු වලින් තැන්පත් කරන කියන පොලි කාලයට අත්හිටුවීම සහ අඩු පොලි අනුපාතයට තැන්පත් සහ ණයකර ප්‍රතිලේඛනගත කිරීම. තෝරාගත් ව්‍යාපාර එක විකිණීම. නව කොටස් ආයෝජකයන් සොයා ගැනීම යනාදී ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට අයත් වේ. මෙය ස්වයං බේරා ගැනීම bail in bail out bail in මේ ස්වයං බේරා ගැනීම නම් වේ. මේවා මතක තියාගන්න මේවා සම්බන්ධ පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය අසාර්ථක වෙයි නම් පවතින නීති යටතේ බැංකුව ඈවර කිරීම හෝ වෙනත් බැංකුවකට බද්ධ කිරීමේ ක්‍රියාවලිය සැලසුමෙහි අඩංගු විය යුතුයි. ඒ ප්ලෑන් එක ඔන්න ඔය දේවල් තියෙනවා. ජාත්‍යන්තර පද්ධති වැඩගමක් ඇති බැංකු සම්බන්ධව මෙම සැලසුම් සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී එම බැංකු විසින් ව්‍යාපාරයක් කටයුතු කරන සියලු රටවල අධීක්ෂණ ආයතන සහයෝගය අවශ්‍ය වේ. උදාහරණ වශයෙන් එවැනි බැංකුවක පිට රටවල තිබෙන ශාඛා පිළිබඳව ඒ රටවල අධීක්ෂකයන් විසින් වත්කම් තහනම් විනියෝග පනවා එම රටවලට බලපාන ගනුදෙනු ආරක්ෂා කිරීමට කටයුතු කළහොත් විසඳුම් සැලසුම් ක්‍රියාත්මක කිරීම අපහසු වෙනවා. පද්ධති වැදගත්කමක් සහිත බැංකු මොනවාද යන්න හඳුනා ගැනීමද ගැටලුවක්. එහෙම ගැටලුවකුත් තියෙනවා. ගැනීමද ගැටලුවකි. ඒ සඳහා පොදු නිර්ණායකයක් නොමැත. සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයකට වඩා වැඩි වත්කම් වගකීම් ඇති බැංකු මෙහිදී තෝරා ගැනේ. තවත් ප්‍රායෝගික ගැටලුවක් වනුයේ මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවේදී පිටින් පිට කුඩා බැංකුවද වැසී යාම මහජන විශ්වාසය ගොඩනැගීමට බාධාවක් වන බැවින් සෑම බැංකුවක්ම කුඩා හෝ විශාල ભેදයෙන් නොතකා ආරක්ෂා කිරීමට රජයන්ට ක්‍රියා කිරීමට සිදුවන තවත් ගැටලුවක්. මොකද ලොකුද කුඩාද කියලා නැහැ. පොඩි බැංකුවක්කටත් මහජන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන වගකීමෙන් බලන්න ඕනේ. ඒ විට සෑම බැංකුවක්ම වැසී යාමට ඉඩ දෙන්නේ නැති තරම් විශාල බැංකුවක් නැත. පොඩි එකක් වුණත් ඒකත් ලොකු බැංකුවක් වෙනවා එතකොට. මෙම විශාල බැංකු පිළිබඳ ප්‍රශ්නය විසඳුම් කරන්නට කියන තවත් යෝජනාවක් නම් විශාල බැංකු කුඩා බැංකු බවට පත් කිරීමයි. කියන්නේ ඒවා කොටස් වලට කඩලා කුඩා බැංකු බවට පත් කිරීම. විශාල බැංකු කුඩා බැංකු බවට පත් කිරීමත් කුඩා බැංකු බවට පත් කිරීමත් තවත් බැංකු විශාල බැංකු බවට පත් වීමට ඉඩ නොදීමත්. ඒක තවදුරටත් ලොකු වෙන ඉඩ නොදීම. බැංකු මූලික වශයෙන් තැන්පත් බාර ගැනීම, ණය දීම සහ නිෂ්කාශන කටයුතු යනාදී සිල්ලර බැංකු කටයුතු කළ යුතු අතර ආයෝජන බැංකු සහ වෙනත් විවිධ මූල්‍ය සලකුම් වෙළඳපොළ කටයුතු එනවා විශේෂ වූ ප්‍රධාන බැංකුවෙන් පිටත පිටවන ලද උපමූල්‍ය සමාගම් සබ්සිඩරිස් මගින් කරන්න ඕන. ඒ කියන්නේ බැංකුවක සාමාන්‍යයෙන් රිටේල් බැංකින් වල නම් කරන්නේ තැන්පත් ගන්නව ණය දෙනවා ගෙවීම් කටයුතු කරනවා. ඒ දේවල් කරන අතරේ ආයෝජන කටයුතු වෙනත් විශේෂත්ව සේවාවන් වෙනම සබ්සිඩරිස් මගින් කරන එක තමයි කරන්න ඕන. බැංකු මූලික වශයෙන් මහජන උපයෝගිතා සේවා යුටිලිටි සර්විස් සපයන ආයතන වශයෙන් කටයුතු කළ යුතුය. ඒ අනුව 2011 දී එංගලන්තයේ ස්වාධීන බැංකු කොමසාරිස් ඉන්ඩිපෙන්ඩන්ට් බැංකින් කමිෂනර් වාර්තාව මගින් සියලුම වාණිජ බැංකු වලින් ආයෝජන බැංකු කටයුතු ඉවත් කොට. ඒ කියන්නේ වාණිජ බැංකු වලින් ආයෝජන බැංකු කටයුතු ඉවත් කළා සිල්ලර බැංකු කටයුතු පමණක් කළ යුතු බවට නිර්දේශ කළා. ඒ කියන්නේ රිටේල් බැංකින් විතරක් කරන්න කියලා බැංකු වලට නිර්දේශ කළා. එසේම ඇමරිකාවේ වෝකර් නියමය වෝකර් රූල් අනුව බැංකු වලට බැංකුවේ අරමුදල් යොදන ආයෝජන බැංකු කටයුතු තහනම් කොට ඇත. බැංකුවේ මුදල් දාලා ආයෝජන බැංකු කරන්න බෑ. මේ අනුව බැංකුවක් වඩාත් කාර්යක්ෂම වීමටත් මූල්‍ය අතරමැදි කරන පිරිවැය අඩු කිරීම මම කියවා ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන් ඒකේ කොස්ට් එක අඩු කරන්න. විශාල බැංකු කීපයක් ලෙස බැංකු ක්‍රමය ශක්තිමත් වෙන්න ඕන. කොන්සොලිඩේෂන් යන වෙළඳපොළ මතය බැහැර කිරීමක් සිදු වෙනවා. මේ කොන්සොලිඩේෂන් කියන එක මේ අනුව මේ අලුත් තත්ත්වයට බැහැර වෙනවා. විශාල බැංකු බිහිවීමෙන් පිරිවැය අඩු වීමට වඩා එම බැංකු සංකීර්ණ වීමෙන් පිරිවැය වැඩි වුණු නැති අතර ඒවා විශාල බැංකු වීමෙන් රජයටද බරක් වනු ඇත. බැංකු කුඩා වූ විට පාලනය කළ නොහැකි අවදානම් වලට ඔවුන් යොමු වී ඇති
අවස්ථාවක මූල්‍ය ස්ථායීතාවයට තරම් බලපෑමක් නොමැතිව වැසී යාමට උවද ඉඩ දිය හැකිය. අන්න ඕක තමයි தත්ත්වය. ඔබ දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති මේ ටික මෙතන දැන් කරපු සාකච්ඡාව ඔයගලන්ට පැහැදිලි නැති කියලා මම හිතන්නේ ඊළඟ chapter එකට යන්න කලින්. දැන් ක්ලියර්ද මේ ටික? මේ කතා කරපු දේවල් ක්ලියර්ද? මේ වෙනකන් කතා කරපුවා ක්ලියර්ද? කියන්නකෝ. ඊළඟ එක හැමෝම තියෙනවා කතා කරන්න. තාම පැය අපිට තියෙන්නේ. පැයකුත් නැහැ. ඒ කියන්නේ මම කිව්වේ දැන් මට මේ වෙලාව ප්‍රමාණවත් නැහැ නේ. ලබන සතියේදී අපිට 3 වෙනිදා කරන්න වෙනවා. ඊටු ටික කතා කරන්න. ඒකල තව ඊටුරුන තව සතියකුත් කරන්න වෙනවා. කොහමද 4 වෙනිදා රිවිෂන් එකේ මම පේපර්ස් ටිකක් කතා කරනවා. එක්සෑම් 5ක විතර. ඔයගලන්ට කැමති අයට ඒකට ජොයින් වෙන්න පුළුවන්. දැන් කියන්නේ මේ කතා කරපු ටික ක්ලියර්ද ඔයගලන්ට? ක්ලියර්ද? ක්ලියර්. ඕකේ. ඕකේ. ප්‍රබෝධිනී කාංචනා රයිට් මේගොල්ලෝ හැමදාම ඉන්නේ රයිට් ඕකේ හරි අපි දැන් ඊළඟ කතාවට යන්න හදන්නේ මොකද්ද ඊළඟ කතාව ඊළඟ තමයි මෙන්න මේ කියන 10 වෙනි පරිච්ඡේදය ලෝක මූල්‍ය අර්බුදය 2007 2013 Global Financial Crisis 2007 to 2013 මේක තමයි අපි දැන් ඊළඟ කතා කරන්නේ මෙන්න දැන් අපි මාතෘකාවට ආවේ මෙච්චර කතා කළේ මූල්‍ය ස්ථායීතාවය කියන්නේ මොකද්ද මූල්‍ය ස්ථායීතාවයේ වැදගත්කම ඒ මූල්‍ය ස්ථායීතාවය බිනී යන පුළුවන් කොයි වගේ හේතු නිසාද මූල්‍ය අර්බුද ඇති වෙන්නේ කොහොමද ඒ අර්බුදයට බලපාන හේතු මොනවද අර්බුදයන්ගේ ප්‍රතිඵල මොනවද අර්බුද බලක ගන්න ක්‍රියාමාර්ග මොනවද ඒ ක්‍රියාමාර්ගවලදී ඇති වෙන මොන වෙනත් අපිට තියෙන ගැටලුකාරී තත්ත්වයන් මොනවද මූල්‍ය ස්ථායී වැඩසටහන් වල තියෙන ප්‍රශ්න මොනවද ඒ ආදී කාරණා අපි දීර්ඝව පුළුල්ව සාකච්ඡා කරා මම හිතනවා ඔයගොල්ලන්ට ඒක අවබෝධ වුණා එහෙනම් ලෝක මූල්‍ය අර්බුදය 2007 2013 ඊළඟ තමයි අපි දැන් මාතෘකාවට එන්නේ අර්බුදයේ හැඳින්වීම පැතිරී යාම සහ හේතු. ඊළඟට අපි ඒක කතා කරනවා. අර්බුදයේ හැඳින්වීම පැතිරී යාම සහ හේතු. 2007 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට ලෝකේ පුරා මූල්‍ය සහ ආර්ථික අර්බුදයන් ව්‍යාප්ත වූ අතර ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නොවන උකස්නය සබ්ප්‍රයිම් මෝගේජ් වෙළඳපොලින් ඇති වූ බවට පොදුවේ අදහස් කෙරේ. ඇමරිකාවෙන් තමයි මේක පටන් ගත්තේ. ප්‍රමුඛ නොවන උකස්නය සබ්ප්‍රයිම් මෝගේජ් මාකට් එක. ප්‍රමුඛ නොවන උකස්නය සම්බන්ධ සුරකුම්ගත ව්‍යුහගත මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳී යාමෙන් එම වෙළඳපොලේ ගන්ධන වූ විවිධ සුරකුම්ගත බැඳුම් කර සහ සුරකුම් කෙටි කාලයක් තුල අලෙවි කිරීමත් ඒ කියන්නේ ඒ විශ්වාසය ගියම මිනිස්සු බලනවා ඒවා තමන්ගේ ළඟ තියෙන ඒ තමන් හිමි කරන් තියෙන ඒ සුරකුම් අලෙවි කරන්න. ඒවායි ඉල්ලුම කඩා වැටීම. එහෙම නම් කවුරුත් ගන්නෙත් නැහැ. කඩා වැටීමත් හේතු කොටගෙන මේ අර්බුදය ආරම්භ වූ අතර පසුව ලෝකයේ පුරා බැංකු සහ මූල්‍ය වෙළඳපොළ පිළිබඳ විශ්වාසය ක්‍රමයෙන් බිඳ වැටෙමින් ලෝක මූල්‍ය අර්බුදයක් වශයෙන් ව්‍යාප්ත වුණා. මූල්‍ය අංශය සහ මූර්ත අංශය. මූර්ත ආර්ථික අංශය කියන්නේ නිෂ්පාදන මූර්ත කියන්නේ නිෂ්පාදන ආයෝජන හා පාරිභෝජන කටයුතු. එකිනෙකට බැඳී පවතින බැවින්. හොඳට තේරුම් ගන්න මේ මූල්‍යාංශයයි මූර්තාංශයයි අර ගසට පොත් වගේ එකිනෙකට බැඳිලා පවතින සම්බන්ධතාවයක් තියෙනවා. එකිනෙකට බැඳී පවතින බැවින් මූල්‍ය සහ බැංකු වෙළඳපොළ කඩා වැටීම හෝ පහළ යාම තුළින් ආර්ථික කටයුතු වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොලැබී යාමෙන් මූල්‍ය පහසුකම් පහළ යාමෙන් ලෝක ආර්ථික අර්බුදයන්ද පසු කාලයේ පැතිර යන ලදී. මූල්‍ය පහසුකම් ප්‍රමාණවත් නොලැබීමෙන් නිෂ්පාදන ආයෝජන පාරිභෝජන ආනයන සහ අපනයන කටයුතු පහළ යාමෙන් දැක්කනේ මූල්‍ය අර්බුදයක් ආපුවාම ඒක ආර්ථික පැත්තට බලපාන දේ තමයි කියන්නේ. ආර්ථික කටයුතු වල මූලික අවශ්‍ය ලක්ෂණ මොනවාද? ප්‍රමාණවත් නොලැබීමෙන් නිෂ්පාදනයට බලපානවා ආර්ථිකය. ඒ වගේම ආයෝජන පැත්තට බලපානවා. පාරිභෝජනයට බලපානවා. ආනයන සහ අපනයන කටයුතු වලට බලපානවා. ඒ ඔක්කොම පහළ යනවා. එතකොට වෙන්නේ මොකද? ඒක මේ මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත් වෙනවා. දැක්කනේ මූල්‍ය සහ ආර්ථික අංශය මූල්‍ය හා මූර්තාංශය අතර සම්බන්ධතාවය ඒකෙන් පේනවා. අර්බුදයද පසු කාලයේ පැතිරෙන ලදී. මෙම මූල්‍ය සහ ආර්ථික අර්බුද ලෝකයේ තවමත් පවතී. ලෝකයේ බැංකු මූල්‍ය සහ භාණ්ඩ හා සේවා වෙළඳපොළ ඇති අන්තර් සම්බන්ධතාවය රිලේෂන්ෂිප් එක මැනවින් පෙන්වන උදාහරණය මෙම ලෝක ආර්ථික හා මූල්‍ය අර්බුදය. මෙම අර්බුදයේ පැතිරීම පිළිබඳ හේතු සහ සිද්ධි දීර්ඝ වශයෙන් සාකච්ඡා වන අතර එහි සාරාංශයක් පහත ලෙස දැක්විය හැකියි. මේක අපි සාරාංශයක් වශයෙන් කතා කරනවා. ඇමරිකාවේ ප්‍රමුඛ නොවන උකස්නාය වෙළඳපොළ දියුණුවීම සහ කඩාවැටීම. මේක තමයි මේ ආරම්භක අවස්ථාව මේ අර්බුදේ. ප්‍රමුඛ නොවන උකස්නාය සබ්ප්‍රයිම් මෝගේජ් මාකට් එක. ඇමරිකානු රජයේ ප්‍රතිපත්තිය අනුව ඇමරිකාවේ ප්‍රතිපත්තියත් වන රජය සෑම පවුලකටම නිවසක් ලබා දීම. අරමුණ යටතේ නිවාස උකස් ණය මෝගේජ් ප්‍රවාදනය කිරීමේ හේතුවෙන් උකස් ණය ආශ්‍රිත ණය සහ
මූල්‍ය වෙන්න පොළල් දියුණුණා. ඒ ඇමරිකානු රජයේ ප්‍රතිපත්තිය අනුව සෑම කෙනෙකුටම ගෙයක් නිවසක් ලබා දීමේ උත්සාහය මත මේ මාකට් එක දියුණුණා. මේදී පුද්ගලයෙකුගේ හෝ පවුලේ ණය ඉතිහාසය. ඒ කියන්නේ ක්‍රෙඩිට් හිස්ටරි එක පුද්ගලයෙක් වෙන්න පුළුවන් පවුලක වෙන්න. ණය ඉතිහාසය ඊතරම් නොබලා. ඒ කියන්නේ එච්චර හරියට හොයා හාර බලන්න අවසන් නැතුව. ණය ගෙවීමේ හැකියාව පිළිබඳ රීපේමන්ට් කැපැසිටි. ලිහිල් ඇගයීම. කියන්නේ හරියට ඇගයීමුත් ලිහිල්ව කරන්න. මත බැංකු වලින් ණය ලබා දීම නිසා විශාල උකස් ණය වෙළඳපොළක් බිහි වුණා. මේ හරහා විශාල උකස් ණය වෙළඳපොළක් බිහි වුණා. බැංකු විසින් ප්‍රමුඛ නොවන උකස් ණය ඒකක පිහිටුවා. විශාල වශයෙන් මෙම ප්‍රමුඛ නොවන ගනුදෙනුකරන. ඒ කියන්නේ සබ්ප්‍රයිම් කස්ටමර්ස්ලාට ණය ලබා දුන්නා. මේ මාකට් එක ඩෙවලොප් වෙනත් එකම මේකලු කරේ මොකද දිගට හරහාට ණය දීගෙන ගියා මෙවැනි පුද්ගලයන්. හොඳ ඉවැලුවේෂන් එකක් කරන්නේ නැතුව ණය අපස ගෙවීමේ හැකියාව ගැන ඉච්චර හොයන්නේ නැතුව ඔවුන්ගේ ණය හිස්ටරි එක ණය ඉතිහාසය බලන්නේ නැතුව ණය ලබා. මොවුන් ප්‍රමුඛ නොවන ගනුදෙනුකරන ලෙස හඳුන්වන්නේ හොඳ ගනුදෙනුකරුවන් මෙන් ණය ඉතිහාසයක් නොමැතිවීමෙන්. ඒ කියන්නේ ප්‍රයිම් කස්ටමර්ස්ලාට වගේ නම් හොඳ ක්‍රෙඩිට් හිස්ටරි එකක් කස්ටමර් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. එහෙම නැති නිසා තමයි සබ්ප්‍රයිම් කියන්නේ. එතකොට ඒක තමයි කියන්නේ ප්‍රමුඛ නොවන ගනුදෙනුකරුවන් මෙන් ණය ඉතිහාසයක් නොමැතිවීමෙන් ණය නිසි පරිදි ගෙවීම කරයිද? ආපහු මේක ගෙවයිද හරියට? යන්න හොඳ තක්සේරුවක් නොමැති බැවිනි. මූල්‍ය අර්බුදයේදී මේ උකස් ණය සම්බන්ධ සුරකුම් වෙළඳපොළ මුලින්ම කඩා වැටෙනවා. මේක තමයි ඉස්සෙල්ලාම කඩා වැටෙන්නේ. සුරකුම් කරන මූල්‍ය වෙළඳපොළ දියුණු වී කඩා වැටීම. අන්න ඒක මේ සබ්ප්‍රයිම් මාකට් එක මෝගේජ් මාකට් එක දියුණු වෙලා කඩා වැටීම. අපි බලමු මේක. නිවාස ණය දිගු කාලින ණය බැවින් කෙටි කාලින තැන්පතු මුදල් යොදාගෙන විශාල වශයෙන් දිගු කාලින ණය ලබා දීම තුලින් බැංකු වලට ද්‍රවශීලතා ප්‍රශ්න ඇතිවන බැවින්. ඔයගොල්ලෝ දන්නවනේ ඒක. අපි ලික්විඩිටි කතාව කතා කරේ මතකයිනේ ඔයගලන්ට. ලික්විඩිටි රිස්ක් එක එන්නේ එහෙමනේ. බැංකු තැන්පත් ගන්න කෙටි කාලෙට. මාස 6ට, මාස 9ට, නැත්නම් ඉතිරි කිරීම තැන්පතු නැත්නම් කාලෙ තැන්පතු ඊටම කෙටි කාලෙට. නමුත් ණය දෙන්නේ නිවාස ණය වගේ ණය දීපු කාලේ අවුරුදු 10, 15, 20. එතකොට මේ වගේ අවස්ථාවක අනිවාර්යෙන් බැංකු වල දෙන අරුබුදයක් තමයි ද්‍රවශීලතාවය. ඇයි මේ මුදල් කෙටි කාලෙකින් ඉල්ලුවම දෙන්න ඕන ණය දීර්ඝ කාලෙ තමයි අය වෙන්නේ. ප්‍රශ්න ඇති වෙන බැවින් ඒට විසඳුමක් ලෙස බැංකුව විසින් විශාල වශයෙන් මෙම උකස් ණය සුරකුම් කරන වෙළඳපොළ තුලින් විකිණීම කරන ලදී. ඒ නිසා මේගොල්ලෝ කරේ මේක මේ උකස් ණය සුරකුම් කරන වෙළඳපොළ තුලින් විකිණී ඇසෙට් බැක් මාකට් එකේ. මේ හේතු කොටගෙන සුරකුම්ගත බැඳුම් කර ඇසෙට් බැක් සිකියුරිටිස් වෙළඳපොළක් දියුණුව අතර බැංකුව විසින් බොහෝ ණය සුරකුම් කරන තුලින් අලෙවි කරන ලදී. මෙම සුරකුම්ගත බැඳුම් කරවල ප්‍රමුඛ නොවන උකස් ණය සහ වෙනත් ණය වර්ග රාශියක් අන්තර්ගත විය. සුරකුම්ගත බැඳුම් කර වෙළඳපොලේ බැංකු, අරමුදල් සමාගම්, ආයෝජන බැංකු සහ පුද්ගලයන් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරන ලදී. මේවා මේගොල්ලෝ ආයෝජන. මූල්‍ය අරමුද ආරම්භ වූයේ මෙම සුරකුම්ගත බැඳුම් කර වෙළඳපොළ පිළිබඳ ආයෝජන විශ්වාසය බිඳී යාමෙන්. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එක බිඳලා ගියාම තමයි මේ අරමුදේ ආරම්භ වුනේ. එතකොට ප්‍රමුඛ නොවන උකස් ණය පැහැර හැරීම ඉහළ යාම නිසා සුරකුම්ගත බැඳුම් කර වෙළඳපොළ පිළිබඳ විශ්වාසය බිඳලා. අන්න ඒක තමයි මේක මඟ පෑදුන විදිය. බැංකුව විසින් ලබා දී තිබූ උකස් ණය 2005 වර්ෂයේ සිට ගෙවීම් පැහැර හැරීම වැඩි වී 2007 වර්ෂය වන විට පැහැර හැරීමේ අනුපාතය 12%ක් පමණ දක්වා ඉහළ යන. ඒ කියන්නේ NPL රේෂියෝ එක. non performing loans 12%ක් පමණ දක්වා ඉහළ ගියා. දියුණු රටවල බැංකු ණය පැහැර හැරීමේ අනුපාතය සාමාන්‍යයෙන් 1%කට වඩා අඩු නිසා. ඒ කියන්නේ developed countries වල NPL රේෂියෝ එක 1%කට වඩා අඩුයි. ප්‍රමුඛ නොවන උකස් ණය පැහැර හැරීමේ අනුපාතය ඉතා අධික එකක් වුණා. එහෙන් බලද්දි මේක ඉතාම අධිකයි. 12% කියන්නේ ලොකුයි. ඉතා අධිකයක් විය. මේ නිසා සුරකුම්ගත බැඳුම් කරවල මුදල් ආයෝජනය කරදී ආයෝජකයන් තමන් සතු බැඳුම් කරවල ප්‍රමුඛ නොවන උකස් ණය අන්තර්ගත වී ඇති බවට සැකකොට 2007 අගෝස්තු මාසයේ මැද සිට විශාල වශයෙන් එම මුදල් බැඳුම් කර විකිණීමත් පරණ දිනේදී මුදල් ලබා ගැනීමත් සිදු කරන ලදී. මෙම බැඳුම් කර සඳහා ඉල්ලුමක් නොමැතිවීමෙන් සුරකුම්ගත බැඳුම් කර වෙළඳපොළ කඩා වැටුන අතර ආයෝජකයන්ගේ මුදල් අහිමි වීම ප්‍රමුඛ නොවන උකස් වෙළඳපොළ අර්බුදයක් යනු මේක තමයි ඔන්නෝක තමයි අර්බුදය කියලා කියන්නේ. ඔතනින් තමයි මේක ආරම්භ වුණේ. දැන් මින් පස්සේ මොකද වෙන්නේ? බැංකු ද්‍රවශීල අර්බුදයක් සහ අන්තර් බැංකු ණය වෙළඳපොළ කඩා වැටීම. ඊළඟ ස්ටෙප් එක ආයේ මොකද්ද? මේකෙන් පස්සේ බැංකු ද්‍රවශීල අර්බුදය. බැංකු වල අනිවාර්යෙන් ලික්විඩිටි ක්‍රයිසිස් එකක් එනවා. සහ අන්තර් බැංකු ණය වෙළඳපොළ කඩා වැටීම. ඊළඟ අපිට මේකේ ප්‍රතිඵලයක් හැටියට මෙන්න මේ තත්ත්වය ඇති වුණා. දැන් මේ කතා කරන් යන දේ පැහැදිලිද? දැන් අපි සාකච්ඡා කරන් යන ටික පැහැදිලිද? ගෝලීය මූල්‍ය අර්බුදයට මඟ පෑදුණු විදිහ තමයි මේ කතා කරන්නේ.
clear පැහැදිලිද කොරෙස්පොන්ස් කරන්න ක්ලියර්ද ඔයගලන්ට දැන් මේ කතා කරන යන ටික ක්ලියර්ද මම දැන් සාකච්ඡා කරන් යන්නේ ඊළඟ පාඩම ගෝලීය මුල් අර්බුදය කොහොමද ඇති වුනේ කියන එක right clear හසි right okay බලමු ඊළඟට බැංකු ද්‍රවශීල අර්බුදය සහ අන්තර් බැංකු ණය වෙළඳපොළ කඩාවැටීම කොහොමද උනේ කියලා බලමු මේක බැංකු එදිනදා ව්‍යාපාර කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීමට තැන්පතු රැස් කිරීමට වඩා සුරකුම් කරන වෙළඳපොලේ ණය විකිණීම කරේ රැඳී පැවතින. බැංකුව මොකද කරේ? එදිනදා ව්‍යාපාර කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීමට තැන්පතු රැස් කිරීමට වඩා ඩිපොසිට් මොබිලයිස් කරනට වැඩිය සුරකුම් කරන වෙළඳපොලේ ණය විකිණීම කරේ රැඳී පැවතුණා. මේ වෙළඳපොළ කඩා වැටීම නිසා බැංකුව වලට එදිනදා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට නොහැකි වුණා. ඒක වෙනවනේ. තවද කල්පිරන සුරකුම්ගත බැඳුම් කර සඳහා ආයෝජකයන්ට මුදල් ගෙවීමට මෙම බැඳුම් කර නිකුත් කොට ඇති ආයෝජන බැංකුවලට සිදුවන බැවින් එම ආයෝජන බැංකුව තමන්ට බැංකුව විසින් ලබා දී තිබූ තොග ණය පහසුකම් කියන්නේ warehouse credit lines භාවිතා කිරීමට පටන් ගත් බැවින් ඒවා වෙනුවෙන් මුදල් ලබා දීමට බැංකුවලට විශාල වශයෙන් අරමුදල් අවශ්‍ය වුණා. ඔන්නෝක තමයි තත්ත්වය. ප්‍රශ්නේ ආවේ උතනින් තමයි. අවශ්‍ය වුණා. මෙම බොහෝ ආයෝජන බැංකුවලටම අයත් ආයතන වුණා. මේවා ගොඩක් වෙලාවට බැංකුවලම වෙනම බැංකුවකට තමයි ක්‍රියාත්මක ආයෝජන බැංකුව වැඩ කරේ. බොහෝ බැංකුවල තත්ත්වය අරමුදල් හිගිය වූ බැවින් අන්තර් බැංකු ණය වෙළඳපොලේ අරමුදල් සැපීම සිදු නොවේ. එතකොට ඒගොල්ලොත් මේක මාකට් එකට සල්ලි දෙන්න උනන්දු වෙන්නේ නැහැ. යම් අරමුදල් අතිරික්තයක් තිබූ බැංකුවද අරමුදල් හිඟවීම පිළිබඳ බියෙන් ණය දීම සඳහා ඉදිරිපත් නොවුනේ නැහැ. ඔය වගේ ඒගොල්ලන්ගේ ද්‍රවශීල ප්‍රශ්නයක් ආවා මාකට් එකකින් ලික්විඩ් ගන්න බැරුණා අතිරික්ත සල්ලි තිබුණ බැංකුත් මේක දෙන්න බැරි වුණා අනාගතේ තව අරමුදල් හිඟයක් කියලා. එබැවින් අන්තර් බැංකු ණය වෙළඳපොළ වැසී ගොස් බැංකු දැඩි ද්‍රවශීල ප්‍රශ්නයන්ට මුහුණ දුන්නා. මේ අවස්ථාව ප්‍රමුඛ නොවන උකස් ණය අර්බුදයේ බැංකු ක්‍රමවේද පැතිරී යාම. ඔන්න ඉතින් තමයි බැංකු පැත්තට මේක අර්බුදයේ පැතිරලා ආවේ. ඊළඟ බැංකුවල ද්‍රවශීලතා ප්‍රශ්න ඇති බවට රාවය පැතිරීම නිසා තැන්පතු හිමියන් තැන්පතු ආපසු ගැනීමට පෙළඹීම තුළින් බැංකු අර්බුදයක් ඇති වෙනවා. දැක්කනේ ලික්විඩිටි ක්‍රයිසිස් එක බැංකින් ක්‍රයිසිස් එකක් වුණා. බැංකින් ක්‍රයිසිස් එක කෙලින්ම ඊළඟ ඇති වුණේ බැංකින් ක්‍රයිසිස් එක. ඒක තුළින් බැංකු අර්බුදයක් ඇති වුණා. බලමු කොහොමද එන්නේ කියලා. එංගලන්තේ නෝර්දර්න් රොක් බැංකුවත් ඇමරිකාවේ කන්ට්‍රීවයිඩ් ෆයිනෑන්ෂල් බැංකුවත් 2007 අගෝස්තු මාසයේ 3 වන සතියේ මුලින්ම තැන්පතු අර්බුදේ පටන් ගත් බැංකු දෙක. ඔන්න ඔය දෙක තමයි මුලින්ම තැන්පතු අර්බුද එංගලන්තේ නෝර්දර්න් රොක් සහ මේ කන්ට්‍රීවයිඩ් ෆයිනෑන්ෂල් බැංක ඇමරිකාවේ. බැංකු වෙබ් අඩවි හරහා මුලින්ම මුදල් ආපසු ගැනීමට උත්සාහ කළා. ඒ කියන්නේ සිස්ටම් වලින් පේමන්ට් සිස්ටම් වලින් කාඩ් දාලා නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් වලින් උත්සාහ කළ තැන්පතු හිමියන් ඒ අසාර්ථක වීම පසු බැංකුව ඉදිරිපිට රැස් වීම නිසා දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ අනුව තැන්පතු ආපසු ගැනීම පිළිබඳ විද්‍යුත් බැංකු චකිත. කියන්නේ ඉලෙක්ට්‍රොනික රන් ඔන් බැංක්ස් මම කලින් එක පැහැදිලි කළා. සහ සාමාන්‍ය බැංකු චකිත ඩිපොසිටර්ස් රන් ඔන් බැංක්ස් දක්නට ලැබුණා. මේ දක්වා ලෝකයේ බොහෝ රටවල බැංකු කඩාවැටී ඇති අතර ඇමරිකාවේ පමණක් 2011 වර්ෂයේ අවසානයේ බැංකු 417ක් වැසී ගොස් තිබුණේ. ඔන්න අර්බුදයේ තත්ත්වය හිතාගන්න තරම හිතාගන්න ඇමරිකාව විතරක් 2011 වර්ෂයේ බැංකු 417ක් වැසිලා ගිහිල්ලා තිබුණා මේ අර්බුදයත් එක්ක. බැංකු ණය වාණිජ්‍ය පත්‍ර සහ කොටස් වෙළඳපොළ අර්බුදය. ඊට පස්සේ මේක බැංකු ණය ලබා දීමේ ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට වාණිජ්‍ය පත්‍ර කොමර්ෂල් පේපර් සහ ෂෙයා මාකට් එකේ අර්බුදයක් එනවා. වාණිජ්‍ය බැංකුවල ද්‍රවශීල ප්‍රශ්න හේතු කොට සමාගම් ව්‍යාපාරික සහ පාරිභෝජන වැනි සීළු ණයදීම් බැංකු විසින් අඩු කිරීමෙන් ඊට පස්සේ බැංකුව මොකද කරන්නේ මේ තත් එක ඔය ආන්සර්ට දෙන්න ලබා දෙන්න ණය අඩු කරනවා ණය පරිමාව පහළ යනවා පහළ යන ලදී
තවද සුරකුම් කරන වෙළඳපොලේ ආයෝජකයන්ගේ මුදල් අලාභ නිසා ඔවුන් අනෙක් වෙළඳපොළ තිබූ තම ආයෝජන විකිණීමට පෙළඹෙනවා. දැන් අතන ඉන්වෙස්ට් කරපුවා තව තැන් වලත් ඉන්වෙස්ට් කරලා තියෙනවනේ. ඒ අලාභ පියවගෙන අනිත් තැන් වල ඉන්වෙස්ට් කරලා තියෙනත් ඒගොල්ලෝ විකුණන්න පෙළඹෙනවා. එබැවින් වාණිජ පත්‍ර සහ කොටස් වෙළඳපොළවල ආයෝජන පහළ යාමෙන් එම වෙළඳපොළ වල අර්බුදයට ලක් වුණා. අන් දැක්කනේ ආර්ථිකයයි මූල්‍යාංශය මූර්තාංශය ඇගෙනට සම්බන්ධ වෙනවා. මේවා එකක් බලපාන විදිය. ඒවයි සල්ලි අදින්න ගන්නවා අරවයි පාඩු නම් මිනිස්සු. ඒකට මේවත් අර්බුදයට ලක් වෙනවා. 2009 ඔක්තෝබර් මාසයේ දී මුළු ලෝකයේම කොටස් වෙළඳපොළවල දැඩි අර්බුදයක් සහ කඩාවැටීමක් සිදු විය. උදාහරණයක් වශයෙන් 2009යි 10 දිනට අවසන් සතිය තුළ ලෝකයේ කොටස් වෙළඳපොළවල කඩාවැටීම මිල පහළ යාමේ ප්‍රතිශතය 5ක් දැක්කේ. මේක මිල පහළ යාමේ ප්‍රතිශතය. හරි. ලෝකෙ කොටස් වෙළඳපොළ ප්‍රධාන කොටස් වෙළඳපොළවල බලන්න වෙළඳපොළේ නම ටෝකියෝ මිල පහළ යාමේ ප්‍රතිශතය 24යි. ලන්ඩන් 21යි. නිව්යෝර්ක් 20යි. ෆ්‍රැන්ක්ෆර්ට් 22යි. ප්‍රංශය 22යි. බ්‍රසීලයේ 23යි. ඉන්දියාවේ 20යි. එහෙන් බැලුවම හැම රටකම වගේ කොටස් වල මිල පහළ යාමේ ප්‍රතිශතය දැක්ක නේද? ඒක තමයි මිල පහළ යාමේ ප්‍රතිශතය. 2009 සැප්තැම්බර් මාසයේ අවසානයේ සිට 2009 10 වෙනිදා දක්වා කොටස් මිල පහළ යාම හොංකොං වල 59%ක්ද, ජපානයේ 57%ක්ද, චීනයේ 69%ක්ද, ඉන්දියාවේ 51%ක්ද, එංගලන්තයේ 40%ක්ද, ජර්මනියේ 45%ක්ද, ඇමරිකාවේ 40%ක් ලෙස අධික මට්ටමක වුණා. මෙම මිල පහළ යාම 1929 මහා ආර්ථික අවපාතය the Great Depression සමයේ කොටස් මිල පහළ යාමට පමණක් සමාන වුණා. ඒකට පමණක් සමාන. කොටස් සහ වාණිජ්‍ය පත්‍ර නිකුත් කිරීම තුළින් සමාගම් අරමුදල් සපයා ගන්න බෑ. සමාගම් ඔයගොල්ලෝ දන්නවා කොටස් සහ කොටස් වාණිජ්‍ය පත්‍ර කොමර්ෂල් පේපර්ස් සහ නැත්නම් කොටස් නිකුත් කරලා මුදල් ලබා ගන්න. බැවින් බැංකු ණය නොලැබීමට අමතරව මෙම අරමුදල් හිඟතාවය හේතු කොට ව්‍යාපාරික සමාගම් වල නිෂ්පාදන කටයුතු කිරීම දැඩි බලපෑමක් ඇති වෙනවා. මොකද මූල්‍යාංශය අර්බුදය ආවම අරමුදල් හිඟ වෙනවා. ඒවෙන් ණය ලබා ගැනීමත් අපහසුයි. කොටස් වෙළඳපොළ පැත්තෙන් අර්බුදයක් ආවම ඒවයි මිල පහළ ගියාම එතනත් අර්බුදයක් එනවා. ආයි අරමුදල් හොයා ගන්නත් බැරි වෙනවා. ඒක මේගොල්ලන් නිෂ්පාදන කටයුතු වල දැඩි බලපෑමක් ඇති වෙනවා. විශේෂයෙන් වෙළඳාම, ආනයන, අපනයන, දේශීය වෙළඳාම කටයුතු බැංකු සහ සොරකුම් වෙළඳපොළ ණය මගින් මූල්‍යකරණය කොට පවත්වාගෙන යන බැවින් වෙළඳ සමාගම් දැඩි ව්‍යාපාරික අර්බුදයන්ට මුහුණ දුන්නා. තවද මූල්‍ය සුරකුම් ආයෝජන අලාභ හේතු කොට පුද්ගලයන් සහ ආයතන ආයෝජන සහ පාරිභෝජන කටයුතු සීමා කරා. ඒගොල්ලන්ට අමාරුයි. ඒගොල්ලොත් මේ පාරිභෝජන කටයුතු ආයෝජන කටයුතු සීමා කරනවා. එබැවින් මෙම ආර්ථික මෙය ආර්ථික අර්බුදයක් බවට පත් වෙනවා. දැක්කනේ බැංකින් ක්‍රයිසිස්, ලික්විඩිටි ක්‍රයිසිස් එක බැංකින් ක්‍රයිසිස් එකක් වුණා, බැංකු අර්බුදයක් වුණා. බැංකු අර්බුදය දැන් ආර්ථික අර්බුදයක් බවට පත් වෙන ආකාරය මේ කියන්නේ. පත්විය. ලෝකයේ ආනයන අපනයන සහ මූල්‍ය ආයෝජන මත රැඳෙන බැවින් සංවර්ධිත රටවල නිෂ්පාදනය, ආයෝජනය සහ පාරිභෝජනය පහළ යාම තුලින් සමස්ත ලෝක ආනයන සහ අපනයන පහළ යාම. ඒගොල්ලන් ඉල්ල වඩුනම ආනයන අපනයන අඩු වෙනවා. මූල්‍ය අර්බුදයක් ඇති වූ නොවු රටවලට පවා ආර්ථිකයන් පහළ යාමක් අපේ වගේ ලංකාව වගේ අර්බුදය ඍජු ලෙස බලන වහපු රටවලත් බලපෑමක් වුණා. මොකද අපේ තේ මිල පල්ලෙහා ගියා, රබර් මිල පහළ ගියා, කුරුඳු වගේ ඉල්ලුම අඩු වුණා. ඒවා ඇඟලුම් වලට ඉල්ලුම අඩු වුණා. ඒවයි අලාභ වුණා. ඒ වගේ බලනවා. 2009 වර්ෂයේදී ලෝක ආර්ථිකය 0.6කින් පහළ යන ලදී. ලෝක ආර්ථික අර්බුදය ලෙස මේ හැඳින්වෙන්නේ. මෙන්න මේක තමයි ලෝක ආර්ථික අර්බුදය කියලා කියන්නේ. දැන් මෙතෙන්ට නිකන් මම කතා කරගෙන ආවේ ලෝක ආර්ථික අර්බුදය දක්වා මේ ගෝලීය මූල්‍ය අර්බුදය ඇමරිකාවේ පටන් ගත්ත මේ අර්බුදය ලෝකේ පුරා ව්‍යාප්ත වෙන මේක ලෝක ආර්ථික අර්බුදයක් දක්වා ව්‍යාප්ත වෙනවා. අපි දැන් මේ මෙතෙන්ට නිකන් කතා කරේ. මේ ටික ක්ලියර්ද? මෙතෙන්ට නිකන් කතා කරපු ටික ක්ලියර්ද ඔයගොල්ලන්ට? මේවා හරියට තේරුම් ගන්න ඕන. ක්ලියර්. දැන් පාඩමත් එක්ක ඉන්න කියන්නේ මේ නිකන් කතා කරමු ක්ලියර්. රෙස්පොන්ස් කරන්න. ඕල් කියන්නේ පැහැදිලි නේද? අර්බුදය. රයිට් ඕකේ. රයිට්. හරි. ප්‍රබෝධිනී හසිතා රයිට් ඕකේ. රයිට්. හරි අපි දැන් අතර කරගන්න යන්න. එතකොට අර්බුදයක් බවට පත් වුණා. ඔතෙන්ට නිකන් අපි දැන් කතා කරා. ඊළඟට ලෝකයේ ආනයන අපනයන සහ මූල්‍ය ආයෝජන මත රැඳෙන බැවින්. ඒ රැඳෙන බැවින්
සංවාදී රටවල නිෂ්පාදනය ආවෙන සහ අපේ පහන ලෝක අපේ සංගමන මූල්‍ය අභිලක්ෂණ වලට ආර්ථිකය පහළ ගියාම 2009 වර්ෂයේදී ලෝක ආර්ථිකය අපි කතා කරා. අරමුදේ ආර්ථික වර්ධනය පහළ යාම හෝ growth එක පහළ යාම ඍණ වර්ධනය සේවා වියුක්තිය ඉහළ යාම ඒ කියන්නේ රැකියා නැති බව ප්‍රමාණය ඉහළ යාම රාජ්‍ය ණය සහ අයවැහිගේ ඉහළ යාම ආනයන සහ අපනයන පහළ යාම සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම පහළ යාම සහ භාණ්ඩ හා සේවා මිල හෝ උද්දමනය පහළ යාම මෙම ආර්ථික අර්බුදයේ මූලික ලක්ෂණ. දැන් ඔන්න ආර්ථික අර්බුදයක මූලික ලක්ෂණ ටික ඔය තියන්නේ. ආර්ථික අර්බුදයක් ඇති නැස්තා ඔන්න ඔය ලක්ෂණ තියෙනවා. මොනවද තියෙන්නේ? ආර්ථික වර්ධනය පහළ යනවා. ඔය එකින් එක වෙනව නම්බර් කරලා ඔයගොල්ලෝ අන්ඩර්ලයින් කරලා තියාගන්න නෝට් එකේ. ආර්ථික වර්ධනය පහළ යනවා නැත්නම් ඍණ වර්ධනයක් වෙනවා. සේවා වියුක්තිය ඒ කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් වැඩි වෙනවා. රාජ්‍ය ණය සහ අයවැහිගේ ඉහළ යනවා. රාජ්‍ය ණය වැඩි කර ගන්නවා, අයවැහිගේ වැඩි. ආනයන සහ අපනයන පහළ යනවා. ඒ කියන්නේ අපනයන කරන එකත් අඩු වෙනවා, ආනයන කරන එකත් අඩු වෙනවා. සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලුම පහළ යනවා. ඒවත් අඩු වෙනවා. සහ භාණ්ඩ හා සේවා මිල හෝ උද්දමනය පහළ යාම. මේ ආර්ථික අර්බුදයේ මූලික ලක්ෂණ. ඊළඟට ওই ටික දැන් අපි හිතන්න ඊළඟට බලමු මේකේ තව පැති කඩක් බලමු මේ අර්බුදයේ තව පැති කඩක් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල ණය ශ්‍රේණිගත ආයතනවල දූෂිත ශ්‍රේණිගත කිරීම ඒකත් බලපෑම මේ අර්බුදයට ඒ කියන්නේ ක්‍රෙඩිට් රේටින් ඉන්ස්ටිටියුෂන් වල ක්‍රෙඩිට් රේටින් ලබා දීමේ තත්ත්වයක් බලපෑවා ඒක වෙනම කතා කරනවා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දූෂිත ශ්‍රේණිගත කිරීම ක්‍රෙඩිට් රේටින් කියන එක අපි කතා කරලා දිනවා මේක කලින් වෙන්ද පොලේ සියලුම සුරකුම් පාහේ ණය ශ්‍රේණියක් සහිතව නිකුත් කරන ලබන ඒවායි ඒ කියන්නේ මේ ඕනම මේ සුරකුමක් නිකුත් කරන ක්‍රෙඩිට් රේටින් එකක් එක්ක ණය ශ්‍රේණිය දෙස බැලීමෙන් ආයෝජකයෙකුට තම ආයෝජන වල ඇති අවදානම හෝ මුදල් අහිමි අවදානම පිළිබඳ අදහසක් ඇති කරගන්න පුළුවන්. කලින් කාලට සුරකුම් වල අවදානම අඩු හෝ වැඩි වේ නම් ණය ශ්‍රේණිගත ආයතන විසින් ඊට සරිලන ලෙස ණය ශ්‍රේණිය වෙනස් කරනවා. ඒ කියන්නේ A+ ද A- ද B+ ද B- ද ඒ ආදී කොට වෙළඳපොළ දැක්කේ දන්නන්න ඕන. එහෙත් සුරකුම්ගත බැඳුම් කර පිළිබඳ එසේ සුදු නොවේ. ප්‍රමුඛ නොවන උකස්ථායි අවදානම ඉතා ඉහළ ගියද ඒ මත පදනම් වූ සුරකුම්ගත බැඳුම් කරවල ණය ශ්‍රේණිය වෙනස් නොකිරීම නිසා ආයෝජකයන් කාලෙන් කාලයට අවදානම් පිළිබඳ දැනුවත් වී නොතිබුණා. ඒක මේ ක්‍රෙඩිට් රේටින් ඉන්ස්ටිටියුෂන් ඒවා වෙලාවට කරේ නැති නිසා ආයෝජක දන්නේ නැහැ මේ රේටින් එක අඩු ගුණාද වැඩි ගුණාද මේක රිස්ක් එකක් තියනවාද කියලා. එබැවින් කෙටි කාලයක් තුළ වෙළඳ පොලේ වෙනත් තොරතුරු මත අවදානම පිළිබඳ ආයෝජකයන් දැනුවත් වීම නිසා එකවර සුරකුම් කරන වෙළඳපොළ කඩා වැටුණේ. ණය ශ්‍රේණිගත ආයතන විසින් තාක්ෂණිකව එම ශ්‍රේණිගත කිරීම සේවාව නොකළ බවත් නොයෙකුත් දූෂණ සිදු වූ තිබුවත් පසුව එළිවිය. ණය ශ්‍රේණිගත ආයතනවල දූෂිත ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්ති නිසා ආයෝජකයන් මුලා වී තිබීම ලෝක මූල්‍ය අර්බුදයේ මූලික හේතුව බව පිළිගැනේ. අන්න එතන තමයි ඉනිෂියල් පොයින්ට් එක. මේකේ මූලිකම හේතුව. ඊළඟට බැංකුව අවදානම කවුනා කරන විශාල වශයෙන් පැත් දුර්වලතා. ඒ වගේම ණය ශ්‍රේණිගත පැත්තෙන් තිබෙන දුර්වලතා තිබුණා. එහෙනම් බැංකුව අවදානම කවුනා කරන පැවතිච්ච දුර්වලතා මොනවද? මේ අර්බුදයත් එක්ක ආපු කතන්දර මේ. හරි? දුර්වලතා බලමු මොනවද කියලා. දැන් ප්‍රමුඛ නොවන ණය අධික ලෙස වර්ධනය වීම. සබ්ප්‍රයිම් මෝගේජ් මාකට් එකේ ණය අධික ලෙස වර්ධනය වීම. සුරකුම් කරන තුලින් මෙම ණය පහසුකම් පහසුවෙන් විකිණීමට හැකි වූ බැවින් ලිහිල් ඇගයීම් මත අධික ලෙස ණය ලබා දීම. ඊටාම අධික ණය ප්‍රමාණයක් දීලා ණය වර්ධනයක් වුණා. ඒ බැංකුව අවදානම් පැත්තෙන් වෙච්ච ප්‍රශ්න මේ කියන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ බැංකුව වලට ඍජු අවදානමක් නොමැතිව ආදායම් ලැබෙන බැවින් තොග ණය පහසුකම් සීමාව විශාල වශයෙන් ව්‍යාපාර ආයතන වලට ලබා දීම. බැංකුව වලට මේකෙන් හොඳ ආදායම් ලැබෙන නිසා තොග ණය පහසුකම් ව්‍යාපාරික ආයතන වල දිගට හරහට ලබා දුන්නා. මේවා ශේෂපත්‍රයෙන් පිටත ගන්දනු. බැලන්ස් ෂීට්ෙන් පිටත ඒවා. නිසා අරමුදල් අවශ්‍ය නොවිය. නමුත් මූල්‍ය අරමුදය නිසා බොහෝ මූල්‍ය ආයතන සහ ව්‍යාපාරික සමාගම් තම හදිසි අරමුදල් අවස්ථා සපුරා ගැනීම සඳහා මෙම අනුමත ණය සීමාවන් තුලින් බැංකු වලින් මුදල් ලබා ගැනීමට පෙළඹීම නිසා බැංකු වලට අධික ද්‍රව්‍යශීල ප්‍රශ්න ඇති වුණා. ඒ සඳහා අරමුදල් සපයා ගැනීමට බැංකු වලට ක්‍රමයක් නොමැති වුණා. එතකොට තවත් ප්‍රශ්නයක් ඇති වුණා. තුන්වෙනි එක බැංකු විසින් මූල්‍ය වෙළඳපොළ කටයුතු වල නිරත වීම. බැංකුව මොකද කරේ මූල්‍ය වෙළඳපොළ කටයුතු වල නිරත වීම. සාම්ප්‍රදායික බැංකු වල ව්‍යාපාරික කටයුතු වූයේ තැන්පත් බාර ගැනීම සහ ඒවා තැන්පත් වලින් හොඳ ගනුදෙනු කරුවන්ට කෙටි කාලින ණය ලබා දීම.
මේක තමයි අපි කියන්නේ බැංකින් රිලේෂන්ෂිප් එක. ඒ කියන්නේ බැංක් ඉන්ටර්මීඩියේෂන්. ඒ කියන්නේ අතරමැදිකරණය. මූල්‍ය අතර ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන්. මෙම සම්බන්ධතා මත බැංකු කටයුතු රිලේෂන්ෂිප් ඒ කියන්නේ බැංකින් රිලේෂන් ලෙස හැඳින්වේ. එහෙත් මූල්‍ය වෙළඳපොළ දියුණු වීමත් සමග බැංකු අවදානම් අඩු කුඩා තැන්පතු රාශීකරණය පිළිබඳ උනන්දුවක් නොදැක්වූ අතර වෙළඳපොළ ණය ගැනීම මගින් අරමුදල් වැඩියෙන් සපයා ගැනීමට පෙළඹෙන ලදී. ඒගොල්ලෝ කරේ සාමාන්‍ය බැංකු කටයුතු පැත්තක තියලා මේගොල්ලෝ කරේ කුඩා තැන්පතු රාශීකරණය පිළිබඳ උනන්දු දක්වන්නේ නැතුව වෙළඳපොළ ණය ගැනීම මගින් ඒ කියන්නේ මාකට් එකෙන් බරව කරලා අරමුදල් වැඩියෙන් සපයා ගැනීමට පෙළඹුණා. එසේම බැංකු විසින් තම අරමුදල් මූල්‍ය වෙළඳපොලේ ආයෝජන සහ වෙළඳාමේ නිරත විය. මූල්‍ය වෙළඳපොලේ ආයෝජන වෙළඳාමේ නිරත වුණා. එබැවින් බැංකුවල වත්කම් සහ වකින් දැඩි ලෙස මූල්‍ය වෙළඳපොළ මත රැඳී පෑ. ඒගොල්ලන්ගේ asset and liabilities දෙකම depend උනේ financial market එක මත. අතර අර්බුද හේතු කොට බලපෑම් දෙකක් සිදුවේ. පළමුව වෙළඳපොලින් අරමුදල් සපයා ගැනීම නොහැකි වීමෙන් ද්‍රෝෂීල අර්බුදයක් ඇති වුණා. දෙවනුව බැංකුව විසින් සුරකුම්ගත බැඳුම් කර ඇතුළු අනිකුත් වෙළඳපොළ සුරකුම් වල මුදල් ආයෝජනය කොට තිබුණු නිසා එම වෙළඳපොළ කඩා වැටීම වැටි සුරකුම් මිල පහළ යාමෙන් විශාල ප්‍රාග්ධන ලාභ සිදුවන. එක පැත්තකින් ප්‍රාග්ධන ලාභ වුණා, අනිත් පැත්තෙන් ලික්විඩිටි ප්‍රශ්නයක් ආවා. මේ අනුව සාම්ප්‍රදායික බැංකු මෙන්නව මෙම බැංකු දැඩි වෙළඳපොළ අවදානමකට මුහුණ දුන්නා. ණය සුරකුම්කරණය තුලින් බැංකු උත්සාහ කළේ ණය විකිණීම තුලින් ණය අවදානම කළමනාකරණය කිරීම. ණය සුරකුම්කරණය තුලින් බැංකු උත්සාහ කළේ ණය විකිණීම තුලින් ණය අවදානම කළමනාකරණය කිරීම. එහෙත් ඒ තුලින් බැංකු දැඩි වෙළඳපොළ අවදානමකට මුහුණ දෙන ලදී. දෙන පරිදි කටයුතු කිරීමෙන් එසේ අලෙවි කරන ලද ණය අවදානම ද්‍රවශීලතා අවදානම සහ වෙළඳපොළ අවදානම ලෙසින් නැවත බැංකුවට පැමිණ තිබෙන. ආපහු බැංකුවටම කරකිලා ආවා. නියාමන සහ අධීක්ෂණ දුර්වලතා. ඒ පැත්තේ දුර්වලතා තිබුණා. නියාමනයේ අධීක්ෂණ දුර්වලතා තිබුණා. ඒත් අපි බලමු. බැංකුවල අවදානම් කළමනාකරණය සඳහා යොදාගත් නව මූල්‍ය උපකරණ සඳහා මූල්‍ය නියාමකයන් විසින් අනුමැතිය දෙන ලදී. මේ සඳහා උදාහරණ රාශියක් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ අවදානම් කළමනාකරණ සඳහා යොදාගත් නව මූල්‍ය උපකරණ වලට අනුමැතිය දුන්නා නියාමකය. මොනවද කියලා බලමු. මේ සඳහා උදාහරණ රාශියක් දැක්විය හැකියි. ආයෝජන බැංකු කටයුතු කිරීමට බැංකු වලට අනුමැතිය දීම. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් බැංකින් වලට නෝමල් සාමාන්‍ය බැංකු වලට අවසර දීම. ඇමරිකාවේ 1933 දී ග්ලාස් ස්ටීගල් පනත මගින් වාණිජ බැංකු ආයෝජන බැංකු වලින් වෙන්කොට බැංකු වලට ආයෝජන බැංකු කටයුතු කිරීම අත්හිටවන ලදී. එහෙත් 1999 දී ග්‍රෑම් ලිච් බිලි පනත මගින් බැංකු වලට ආයෝජන බැංකු කටයුතු සඳහා නැවත අවසර දෙන ලදී. මේ නිසා බැංකු විසින් විශාල මූල්‍ය සුපිරි වෙළඳසල් ලෙස බැංකු කටයුතු සුරකුම් වෙළඳාම සහ රක්ෂණ කටයුතු වැනි සෑම මූල්‍ය අංශයකම නිරත වුණා. මේ හේතු කොට බැංකු ආර්ථිකයේ සෑම අංශයකටම සම්බන්ධ වීමෙන් අවධානය දැරිය. ඒ කියන්නේ බැංකු වැඩ විතරක් නෙමෙයි කරේ රක්ෂණය, ආයෝජන කටයුතු, සුරකුම් වෙළඳාම, බැංකු කටයුතු ඔක්කොම කරන්න ගියා. එතකොට ලොකු පරාසයකට බැංකු ඕපන් වුණාම එක්ස්පෝෂර් එක, ඒ කියන්නේ රිස්ක් එක වැඩි තත්ත්වයක් ඇති වෙනවා. ණය සුරකුම් කරණයට අනුබල දීම. ඊළඟ කතන්දරය. ණය සුරකුම් කරණයට අනුබල දීම. බැංකු විසින් ණය විකිණීම නිසා ශේෂපත්‍රයේ ණය වෙනුවෙන් තබාගත යුතු ප්‍රාග්ධනය අඩුවන බැවින් ප්‍රාග්ධන අනුපාතය ඉහළ යාම හොඳ සාධකයක් විය. බැංකු විසින් ණය විකිණීම නිසා ශේෂපත්‍රයේ ණය වෙනුවෙන් තබාගත යුතු ප්‍රාග්ධනය අඩුවන බැවින් ඒක අනිවාර්යෙන් අඩු වෙනවනේ. ප්‍රාග්ධන අනුපාතය ඉහළ යාම හොඳ සාධකයක්. තවද බැංකු නොයෙකුත් මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ ෆයිනෑන්ෂල් ඩෙරිවේටිව්ස් ගන්ධන වල යෙදීමෙන් අවදානම් ආවරණය කළ හැකි නිසා මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ වල ගන්ධන වලට අවසර ලැබිනි. එහෙත් මේ මගින් වෙළඳපොළ අවදානම ඇති විය. ඒක මාකට් රිස්ක් එකක් ඇති වුණා. වෙළඳපොළ මිල ෆෙයා වැලියු අනුව සුරකුම් වටිනාකම වෙළඳපොළ ගිණුම් වල සටහන් කිරීමේ ගණකාධිකරණ අවශ්‍යතාවය. accounting treatment එකක් තිබුණා ෆෙයා වැලියු එක අනුව. සුරකුම් වටිනාකම වෙළඳ ගිණුම් වල සටහන් කිරීම. බලමු මේක මොකද්ද වුනේ කියලා. accounting treatment එකක්. මේ නිසා වෙළඳාම් කරන සුරකුම් ආයෝජනවල trading securities වටිනාකම ඒවායේ පවතින වෙළඳපොළ මිල අනුව මූල්‍ය වාර්තාවල සටහන් කිරීමට බැංකු වලට සිදුවේ.
මූල්‍ය වෙළඳපොළ කඩා වැටීම නිසා සුරකුම් මිල ශූන්‍යයට ආසන්න මට්ටමට පහළ ගිය අතර ඒ අනුව සුරකුම් වටිනාකම ගිණුම් ගත කිරීම හේතු කොට බැංකුවලට අධික ප්‍රාග්ධන අලාභ fair value losses සිදු වී බැංකු ප්‍රාග්ධනය ෂෙයා විය. ඒ කියන්නේ losses එනකොට බැංකු වලට ඒක දරා ගන්න ප්‍රාග්ධනයේ අයිතිකරුවෝ කියන සල්ලි වලින්. ඒතර ප්‍රාග්ධනය ෂෙයා වෙනවා. මූල්‍ය වෙළඳපොළ වල පසුබෑම නිසා නව ප්‍රාග්ධනය ලබා ගැනීමට අපහසු වෙනවා. ඒ කියන්නේ මාකට් වල ප්‍රශ්න ආවම අලුතෙන් ප්‍රාග්ධනය ගේන්නත් බැරි වෙනවා. ඊළඟ බැංකුවල ද්‍රවශීලතාවය පිළිබඳ අධීක්ෂණයක් නොතිබීම. බැංකුවල ද්‍රවශීලතාවය පිළිබඳ අධීක්ෂණයක් නොතිබීම. මේක තවත් කාරණයක්. යම් කිසි ප්‍රතිශතයක ද්‍රවශීල වත්කම් තබාගත යුතු බවට කොන්දේසිය. උදාහරණ වත්කම් වලින් 20%ක්ම ලික්විඩ් ඇසෙට්ස් වලින් තියාගන්නවා. අනුගමනය නොකොට බැංකුවල වත්කම් සහ වගකීම් අතර පරිණත කාල අසමානතාවය කරුණාකරණය කිරීම තුළින් ද්‍රවශීල අරමුදල් සැප ගැනීමට බැංකුවලට නිදහස දීම සිදු වේ. ඒ කියන්නේ assets and liability maturity mismatch එක මම මේකට කියලා තියෙනවා. ඒක අසමානතාවය කරුණාකරණය කිරීම තුළින් ද්‍රවශීල අරමුදල් සපයා ගැනීම. ඒ කියන්නේ ඒ ගැප් එක ෆුල්ෆිල් කරන්න ලික්විඩ් ඇසෙට්ස් තියාගන්න නැතුව වෙනත් අරමුදල් මාර්ගයෙන් ඒක සම්පූර්ණ කරන්න ඉඩ දුන්නා. මෙම කරුණාකරන ක්‍රමයෙන් සංඛ්‍යාත්මක අභ්‍යාසය වූ මෙම කරුණාකරන ක්‍රමේ සංඛ්‍යාත්මක අභ්‍යාස වූ අතර ද්‍රවශීල අරමුදල් ප්‍රමාණවත් පවත්වා නොගැනීමෙන් බැංකු වලට ද්‍රවශීල අර්බුදය පාලනය කරගත නොහැකි වේ. ඒකත් තාවකට ලික්විඩිටි ක්‍රයිසිස් එකකට පත් වෙනවා. වෙළඳපොළ පදනම් වූ අධීක්ෂණකම අනුගමනය කිරීම. වෙළඳපොළ පදනම් වූ අධීක්ෂණ සුපර්විෂන් මාකට් බේස් සුපර්විෂන්. මෙහිදී බැංකු වලට අවදානම් කරුණාකරන සෑහෙන නිදහසක් ලැබුණු අතර දුර්වල අවදානම් කරුණාකරන හේතු කොට බැංකු බුන්නත් වීමට ඉඩ දිය යුතු බවට අදහස් කෙරෙන යුරෝපීය රටවල කොන්දේසි සහ නීති වලට වඩා ප්‍රතිපත්ති මත පදනම් වූ principle based යුරෝපීය රටවල කොන්දේසි සහ නීති වලට වඩා ප්‍රතිපත්ති මත පදනම් වූ අධීක්ෂණ ක්‍රමයක් අනුගමනය කරා. මේ නිසා බැංකු ව්‍යාපාරික කටයුතුවලදී පිළිපැදිය යුතු කොන්දේසි සහ විධානයන්ගේ සංඛ්‍යාව අඩු විය. බැංකු අධීක්ෂණ මූලික වශයෙන් බාසල් ප්‍රාග්ධන සම්මතය අනුපාතය හා බැඳුණු අතර බාසල් 2 සම්මතය තුළින් බැංකුවලට ප්‍රාග්ධනය තබා ගැනීම පිළිබඳ විකල්ප අවස්ථා ලබා දෙන ලදී. එහෙත් බැංකු විසින් ප්‍රාග්ධනය නිවැරදිව තබා ගනීද යන්න පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය දුබල මට්ටමක තිබීමෙන් බැංකු බොහෝ විට අඩු ප්‍රාග්ධනයකින් වැඩි අවදානම් සහිත ව්‍යාපාර කටයුතු කරනු ලැබුවා. ඒ කියන්නේ ලංකාවේ නම් දැන් කැපිටල් ඇඩිකසි රේෂියෝ එක මගින් අනිවාර්යෙන් සීමා කරලා තියෙනවා. ඒ කියන්නේ සෑම වත්කමක්ම නිර්මාණය කිරීමේදී ඒකට ප්‍රමාණවත් අපි රේෂියෝ එකක් තියෙනවා කැපිටල් ඇඩිකසි රේෂියෝ එකක් තියාගන්න. ඒක තියාගන්න ඕන. නමුත් ඒ සීමාවන් තියාගන්න නැතුව මේගොල්ලෝ වැඩ කිරීම තුලින් වැඩි අවදානම් සහිත ව්‍යාපාර කටයුතු කරන්න ගිහිල්ලා බැංකු වලට මේ වගේ අවදානමකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඊළඟට බොහෝ රටවල මහා බැංකු වලින් බැංකු නියාමනය සහ අධීක්ෂණ ඉවත් කොට වෙනම රාජ්‍ය නියාමන අධිකාරියක් යටතට පත් කිරීම. බොහෝ රටවල මහා බැංකු තමයි නියාමන අධීක්ෂණ ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව ඒ නියාමන කටයුතු අධීක්ෂණ කටයුතු කරන්නේ. අනිත් රටවලත් එහෙමයි. ගොඩක් ලාවට බොහෝ රටවල් කරේ මහා බැංකු වලින් බැංකු නියාමනය හා අධීක්ෂණ ඉවත් කළා වෙනම රාජ්‍ය නියාමන අධිකාරියක් යටතට පත් කරා මේ නියාමනය. මහා බැංකුව යටතේ බැංකු අධීක්ෂණය තිබෙන්නේ බැංකුවල ද්‍රවශීල ප්‍රශ්න ඇති විට ඒවා ඉක්මනින් හඳුනාගෙන මහා බැංකුවේ ණය දීම තුලින් ඒ කියන්නේ අවසන් ණය දෙන්න තුලින් ඉක්මනින් ඒවා විසඳාගත හැකියි. තවද මූල්‍ය වෙළඳපොළවල් සහ ආයෝජකයන් තුල මහා බැංකුවේ මූල්‍ය සහ අධීක්ෂණ ශක්තිය පිළිබඳ වැඩි විශ්වාසයක් සම්ප්‍රදායෙම පවතිනවා. රාජ්‍ය නියාමනය සහ අධීක්ෂණය අධිකාරියට බැංකුව වලට ණය දීම සඳහා මූල්‍ය සම්පත් නොමැති බැවින් බැංකුව වල ද්‍රවශීල අර්බුදයකදී විසඳුම් දිය නොහැකි වේ. ඒ සඳහා මහා බැංකුව ඉදිරිපත් වීම මෙවැනි අධීක්ෂණ රාමුවකදී ඉතා ප්‍රමාද වනු ඇත. ඒ විට බැංකු අර්බුදයේ ඉක්මනින් පැතිරී ගොස් තිබිය හැකියි. විශේෂයෙන් එංගලන්තයේ බැංකු අර්බුදයේදී මේ දක්වන ලැබුණේ. හේ වෙනම නියාමන අධිකාරියක් ඇති කළ තිබා බැංකු නොවන. ඒකත් එක්තරා විදිහක ප්‍රශ්නයක්. ඊළඟට බොහෝ බැංකු විශාල මූල්‍ය සමූහයන් ඒ කියන්නේ group of companies ලෙස ක්‍රියාත්මක වූ අතර බැවින් අධීක්ෂණයට හසු නොවූ මූල්‍ය සහ වෙළඳපොළ ව්‍යාපාරවල නිදහසේ යෙදීමෙන් වැඩි අවදානමකට මුහුණ දීම සහ විශාල මූල්‍ය සමූහයන් අධීක්ෂණය කිරීමට අවශ්‍ය නීති රීති සහ ප්‍රායෝගික ක්‍රමවේදයන් රතු වීමද මහත් දුබලතාවයක් කිය. ඊළඟ බැංකු සේවකයන්ට දෙන ලද දිරිදීම ඒක තවත් ප්‍රශ්නයක්. ඒකත් ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍යයි.
දිරිදීමන. බැංකු සේවකයන් විසින් ඉදිරිපත් කරන ලද නව මූල්‍ය ගන්ධන උපකරණ සඳහා දිරිදීමනාකම විශාල වශයෙන් ක්‍රියාත්මක කරා. මේවා නිසා අධික අවදානම් සහිත ඉහත් වැඩි ලාභයක් ආදායමක් ලබන මූල්‍ය වෙළඳාම් කටයුතු යෙදීමට බැංකු සේවකයන් දිරිගන්වන ලදී. මේ නිසා බැංකු සේවකයන් නොයෙකුත් අවදානම් සහිත සංකීර්ණ නව මූල්‍ය උපකරණ හඳුන්වා දුන්නා. බැංකුවල වෙළඳපොළ අවදානම වැඩිවීමට මූලික හේතුව මෙය. තවද බැංකුවල අවදානම් කළමනාකරණයද ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් වුණා. ඒ කාරණා බලමු. ඊළඟ කොටස තමයි විදේශ රටවලට මූල්‍ය අර්බුදය පැතිරී යාම. ලංකාව වගේ අපේ වගේ රටවලට මේ මූල්‍ය අර්බුදය කොහොමද පැතිරී ගියේ කියන එකත් අපි කතා කරන්න අවශ්‍යයි. ඒක තමයි ඊළඟට අපි කතා කරන්නේ. දැන් මේකට එක්ක කතා කරපු කාරණා පැහැදිලිද? ක්ලියර්ද? දැන් පාඩමත් එක්ක ඉන්නේ මට කියන්න ක්ලියර්. රයිට්. මේ කතා කරපු පාඩම මම කතා කරන ටික පැහැදිලි ක්ලියර්. ඕකේ. රයිට්. ඊළඟට බලමු මේ අර්බුදය කොහොමද විදේශ රටවලට පැතිර ගියේ කියලා. දැන් අපි කිව්වා මේ කොහොමද ආරම්භ වුනේ, කොහොමද මේක ව්‍යාප්ත වුනේ, කොහොමද මේකේ අවදානම ඒ ආදී වශයෙන් අපි කතා කරා. මෙය හේතු තුනක් මත මූලික වශයෙන් සිදු වුණා. මේක පැතිර යාම හේතු තුනක් මත. එකක් පළමුව. එම රටවල බැංකු, ඒ කියන්නේ එම රටවල කියන්නේ අර්බුදයේ පැතුරුණු යුරෝපය හා ඇමරිකාව වගේ රටවල නෙවෙයි අනික් රට. එම රටවල බැංකු ඇමරිකාව සහ යුරෝපයේ සුරකුම් කරන වෙළඳපොලේ සුරකුම්ගත බැඳුම් කරලා මුදල් ආයෝජනය කළා. කොට තිබීම නිසා අලාභ සිදු වුණා. එහි ලොස් වෙනකොට ඒවයි ආයෝජනය කරපු හැමෝටම මේ ලොස් එක එනවනේ. එතකොට එවැනි යුරෝපය සහ ඇමරිකාවේ ආයතනවල අර අපි කතා කරන අනිත් ලෝකේ අනික් රටවල බැංකුව ආයෝජනය කළා. එතකොට ඒ අලාභයන් ඒකට විඳින්න සිද්ධ වුණා. ඒක පළමුව. දෙවනුව එම රටවල මුදල් ආයෝජනය කොට තිබූ විදේශීය ආයෝජකයන්, ඒ කියන්නේ ඒ ඇමරිකාව හා යුරෝපයෙන් බාහිර අනෙක් රටවල ආයෝජනය කළ විදේශ ආයෝජකයන් සංවාදිත රටවල ආයෝජනයෙන් සිදු වූ අලාභ පියවීමට මෙම රටවල ආයෝජනයන්ගෙන් ආපසු ගැනීමට පෙළඹෙනවා. ඒ කියන්නේ මේක හරියට දෙපැත්ත. එකම කාසිය දෙපැත්ත වගේ. එකක් තමයි සංවාදනය වෙමින් පවතින රටවල් ආයෝජනය කළ තිබා ඇමරිකාවේ යුරෝපයේ එහෙ ලොසස් වෙනකොට ඒවා මේගොල්ලන්ට බලපෑවා. අනික් අතට ඒ දියුණු රටවල ඇමරිකාවේ යුරෝපයේ රටවල මේ රටවල ආයෝජනය කළ තිබු ආයෝජන අරන් ගියා එහෙ ඇතිවෙච්ච ලාභ පියවන්න. දෙපැත්තම වුණා. මේ නිසා මෙම රටවල් දැඩි විදේශ විනිමය අර්බුදයන්ට මුහුණ දුන්නා. ඒ කියන්නේ අර ලෝකයේ අනික් රටවල්. ඒ කියන්නේ විදේශ විනිමය ගොඩක් රටවල් වලින් එළියට ගියා. තෙවනුව සංවර්ධිත රටවල භාණ්ඩ හා සේවා ඉල්ලුම අඩු වීම. ඒ කියන්නේ අපි දන්නවා අපි ලංකාවේ ගත්තොත් තේ වලට ඉල්ලුම අඩු වුණා. රබර් වලට ඉල්ලුම අඩු වුණා. කුළු බඩු වලට ඉල්ලුම අඩු වුණා. ඇඟලුම් වලට ඉල්ලුම අඩු වුණා. මොකද ඒ රටවලට ආර්ථික අමාරු අර්බුදය ආපු නිසා. අන්න ඒ වගේ සංවර්ධිත රටවල භාණ්ඩ හා සේවා ඉල්ලුම අඩු වීම හේතු කර සංවර්ධනය වන රටවල අපේ වගේ ලංකාව වගේ අපනයන අඩුවීම නිසා මං කිව්වේ තේ, ඇඟලුම්, රබර්, කුළු බඩු නිසා විදේශ විනිමය සහ දේශීය ආර්ථික කටයුතු වලට දැඩි බලපෑමක් ඇති. විදේශ විනිමය එන්නත් බලපෑම, අඩු වෙන බලපෑම, දේශීය වශයෙන් ආර්ථික කටයුතු වලට ඒක සෑහෙන බලපෑමක් වුණා. මේ හැර මෙම රටවල තනින් තන බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ විශ්වාසය බිඳ වැටි බැංකු අර්බුදයන් ඇති විය. මේ නිසා මෙම රටවලද ආර්ථික අවපාතයේ පසුබැසීම ඇති විය. එතන බලපෑම ඇති වුණා. ඊළඟට මේ කතා කරනවා ඇමරිකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට වත්කම් බුබුලු හට ගැනීම. ඇසෙට් බබල්ස් අපි ඉස්සෙල්ලා කතා කරේ ඇසෙට් බබල්ස්. ඒක පස්සේ තමයි බ්ලාස්ට් වෙන්නේ. දැන් ඇමරිකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට වත්කම් බුබුලු හට ගැනීම. ඇමරිකාවේ තිබුණ ෆයිනෑන්ෂල් මොනිටරි පොලිසි එක. වර්ෂ 2000 පමණ සිට 2004 මැද පමණ දක්වා පෙඩරල් අරමුදලින් පොලි අනුපාතය 1% දක්වා අඩු කිරීමක්. පෙඩරල් අරමුදල් කියන්නේ ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ඒගොල්ලෝ ලබා දෙන අරමුදල්ල පොලි අනුපාතය 1% දක්වා අඩු කිරීම. නැත්නම් 2007 අවසාන කාලය දක්වා පමණ ඒ 5.25 දක්වා ක්‍රමයෙන් වැඩි කිරීමක්. අර 100ට තිබුණ පොලි අනුපාත ෆෙඩරල් රිසර්ව් බැංකුවේ පොලිසි රේට්ස් 5.25 දක්වා වැඩි කරා. එතකොට ක්‍රමයෙන් වැඩි කිරීමත් වත්කම් බුබුලක් ඇති වී පිපිරී යාමක් ලෙස හැඳින්වේ. ඇසෙට් බබල් එකක් ඇදලා ඒක බ්ලාස්ට් වෙනවා. පොලි අනුපාත අඩු කරන විට මූල්‍ය වත්කම් වල මිල වැඩි වී මූල්‍ය වත්කම් මිල බුබුලක් ඇති වී පොලි අනුපාත ඉහළ නැංවූ විට වත්කම් මිල පහළ යාමක් සිදු වෙනවා. ඒක අනිවාර්යෙන් අපි මේ පාඩම කලින් පාඩමෙත් කතා කරා. ඇසෙට් බබල් එකක් ඇති වෙන්නේ කොහොමද? ඒක බ්ලාස්ට් වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි මේ කියන්නේ. මූල්‍ය අර්බුදය යනු විශේෂ වත්කම් මිල පහළ යාම. මීට සමාන මූල්‍ය ප්‍රතිපත්තියක් යුරෝපීය සහ බොහෝ රටවලද දක්නට ලැබුණා. මූල්‍ය අර්බුදයෙන් ඇති වූ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ඇමරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් පොලි අනුපාතයන් ක්‍රමානුකූලව පහර දැමීම ඒ අර්බුදයේ හමුවේ.
ඇමරිකාවේ පොලි අනුපාතය ශූන්‍යයට ආසන්න මට්ටමකට එනම් ෆෙඩරල් අනුමුදල් අනුපාතය 0.2.5 දක්වාද එංගලන්තයේ මහ බැංකුව පොලි අනුපාතය 0.5 දක්වාද යුරෝපීය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිමූල්‍ය ණය අනුපාතය 0.2.5 දක්වාද අඩු කරන ලදී. දැන් මේකෙන් පේනවා ඔයගලන්ට කියනොත් තේරෙනවා ඒ රටවල පොලි අනුපාතය හඳුන්වන නම. ඒ කියන්නේ ෆෙඩරල් අරමුදල් අනුපාතය කියන්නේ ඇමරිකාවේ. ඒක කියන්නේ ෆෙඩරල් අරමුදල් අනුපාතය. ඊළඟ එංගලන්තේ මහ බැංකු පොලි අනුපාතය. යුරෝපීය මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය ණය අනුපාතය. ඒ ආදී වශයෙන් නම් කරලා දෙනවා. මේ මගින් ණය ගැනීම සහ මූල්‍යවත්කම් වල ආයෝජනය දිරිමත් කිරීම සිදු වුණා. මේ මගින් ණය ගැනීම සහ මූල්‍යවත්කම් වල ආයෝජනය දිරිමත් කිරීම සිදු වුණා. මේකෙන් උනේ ඒක තමයි. ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව කඩා වැටීම අපි කතා කරා ඉස්සෙල්ලා. ඒක උනේ කොහොමද කියලා. ඉතින් 2008 සැප්තැම්බර් 15 වන දින අවුරුදු 154ක් පමණ පැන්නේ ඩොලර් බිලියන 690ක පමණ වත්කම්. ශ්‍රී ලංකා ජාතික ආදායමෙන් 16 ගුණයක් විශාල. දැක්ක නේද? අපේ ජාතික ආදායමෙන් 16 ගුණයක්. දැන් හිතා ගන්නකො මේ බැංකුව කොයිතරම් විශාලද කියලා. අවුරුදු 154ක් පැරණි ඩොලර් බිලියන 690ක පමණ වත්කම්. ඇති ලෝක ප්‍රසිද්ධ නිව්යෝර්ක් නගරයේ වෝල් මාවතේ වෝල් ස්ට්‍රීට් පිහිටි විශාලම ආයෝජන බැංකු පහෙන් එකක් වූ ලේමන් බ්‍රදර්ස් ඈවර කිරීම සඳහා නීතිමය කටයුතු ආරම්භීම ලෝක මූල්‍ය අර්බුදයේ විශේෂ සිද්ධියක් විය. එහෙමනම් ලෝක මූල්‍ය අර්බුදයේ නිසා වැසී ගියපු ඈවර කරපු ප්‍රධානම බැංකුව ඔක වාහන සමාන ප්‍රශ්න වලට ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊට හේතුව මේ නිසා ඇමරිකාවේ සහ යුරෝපයේ මූල්‍ය ආයතන රාශියක් අර්බුදයට ලක් වීම. මෙම අර්බුදයට ලක් වූ මූල්‍ය ආයතන අතර ඇමරිකාවේ පිහිටි ලෝකයේ විශාලම රක්ෂණ සමාගම ඩොලර් බිලියන 1000ක් පමණ වත්කම් ඇති AIG මං ඉස්සෙල්ලා කිව්වා ඇමරිකන් ඉන්ටර්නැෂනල් ගෲප්ය. ඊට මූලික හේතුව වූයේ ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව විසින් නිකුත් කර තිබූ සුරකුම්ගත බැඳුම් කර AIG විසින් ණය පැහැර හැරීම් හෝමාරු ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වැප් නැමැති මූල්‍ය උපකරණය මගින් රක්ෂණය කොට තිබීම. මෙම බැඳුම් කර සඳහා මුදල් ගෙවීමට ලේමන් බ්‍රදර්ස්ට නොහැකි වූ බැවින් ඈවර කිරීම තීරණය කිරීම රක්ෂණ ක්‍රමයේ යටතේ AIG විසින් ඒවා ගෙවිය යුතු විය. මෙසේ ගෙවීමට සිදු වූ මුදල් ඉතා විශාල වූ බැවින් AIG දැඩි මූල්‍ය අර්බුදයකට ලක් විය. තවද AIG රක්ෂණ සමාගමක් වුවද මූල්‍ය වෙළඳපොලේ ආයෝජන බැංකුවකට සමාන ලෙස මූල්‍ය සුරකුම් ආයෝජනයේ නිරත විය. මහා බැංකුව සහ ඇමරිකානු රජය විසින් AIG යට ඩොලර් බිලියන 180ක් පමණ අරමුදල් ලබා දී බේරා ගන්නා ලදී. එබැවින් AIG දැනට රාජ්‍ය රක්ෂණ සමාගමේ ලේමන් බ්‍රදර්ස් නව අයිතිකරුවන්ට ලබා දීමට ඇමරිකානු රජය උත්සාහ කළද එය අසාර්ථක වන ලදී. ඒක අසාර්ථක වුණා. රාජ්‍ය ණය අර්බුදයන්. ඊට පස්සේ ඊළඟ මාතෘකාව. මේ මූල්‍ය අර්බුදය සංවර්ධිත රටවලට රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළට පසුව ව්‍යාප්ත විය. මෙම මූල්‍ය අර්බුදය සංවර්ධිත රටවල රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළට පසුව ව්‍යාප්ත විය. මෑත කාලේ ග්‍රීසියේ වූ ණය අර්බුදය මීට උදාහරණයක්. ග්‍රීසියේ රාජ්‍ය වියදම් අධික බැවින් ඒවා මූල්‍ය කරන්නට රාජ්‍ය සුරකුම්පත් නිකුත් කිරීම මගින් මුදල් සපයාගෙන ඇත. ග්‍රීක රජයේ මූල්‍ය ශක්තිය පිළිබඳ ආයෝජකයන් තුළ ඇති වූ සැකය නිසා ග්‍රීක රාජ්‍ය සුරකුම්පත් නිකුත් කිරීම අපහසු විය. මේ යුරෝ කලාපයේ රටවල් කිහිපයකට පැතිරෙන්නට වූයෙන් යුරෝපීය හවුල විසින් යුරෝ කලාපයේ රාජ්‍යවල සුරකුම්පත් නිකුත් කිරීම පිළිබඳ අර්බුදය විසඳා ගැනීමට ආධාර කරන ලදී. මේ අනුව යුරෝ බිලියන 750ක ජාත්‍යන්තර ගැලවුම් පැකේජයක් ඉන්ටර්නැෂනල් රෙස්කියු පැකේජ් යුරෝ රටවලට ණය ගැටලුවට විසඳීමට 2010 මැයි මාසයේ ඉදිරිපත් කරන ලදී. මේට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් ණය ලෙස යුරෝ බිලියන 250ක්ද යුරෝපීය හවුලෙන් බිලියන 60ක්ද යුරෝ කලාපයෙන් ණය පාවරන ලෙස යුරෝ බිලියන 440ක්ද ඇතුළත් විය. මීට අමතරව යුරෝපීය මහ බැංකුව විශාල වශයෙන් යුරෝපීය රාජ්‍යයන් විසින් නිකුත් කරන ලද රාජ්‍ය බැඳුම් කර මිලදී ගැනීම ඉදිරිපත් කරන ලදී. 2011 වර්ෂයේ මුල සිට ග්‍රීසියට තව ණය ගෙවීම නොහැකි තත්ත්වයට මුහුණ දුන් අතර යුරෝපීය හවුලේ රජයන්ගේ පැදිහත් වීමෙන් මෙම ණය දීර්ඝකාල ණය බවට ප්‍රතිලේඛනගත කොට ඇත. කොට ණය පැහැරීමේ තත්ත්වෙන් මුදවාලිය. තවත් 2011 ජූලි මාසයේ වන විට ඇමරිකානු එක්සත් ජනපද රජයටද තම ණය ගෙවීමට අපහසු තත්ත්වයක් මුහුණ දී තිබුණි. ඊට හේතුව ඒ රට පාර්ලිමේන්තුව විසින් අනුමත ණය සීමාව වන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 13.4ක මට්ටමට පැමිණ බැවින් එදිනෙදා ණය ගෙවීම සඳහා තවදුරටත් ණයගත නොහැකි බවයි. එබැවින් ඇමරිකානු පාර්ලිමේන්තුව විසින්
2011 අගෝස්තු මාසයේදී මෙම ණය සීමාව තවත් ඩොලර් බිලියන ට්‍රිලියන 2.4කින් ඉහළ දැමීමෙන් ණය ගැටලුව తాවකාලිකව විසඳන ලදී. එහෙත් 2012 වර්ෂයේ අවසාන කාලයේ සිට ඇමරිකාව නැවතත් මෙම ණය සීමාව ඩොලර් ට්‍රිලියන 16.4ක් පිරිමැද අර්බුදයකට මුහුණ දීමට ආරම්භ වේ. රාජ්‍ය ණය අර්බුදයට මුහුණ දුන් අනෙක් ප්‍රධාන යුරෝපීය රටවල් වුණේ ආයර්ලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ පෘතුගාලය. 2009 දෙසැම්බර් මාසයේදී ඩුබායි රජයට සම්බන්ධ මහා පරිමාණ සමාගම් විසින් ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීම සඳහා නිකුත් කර තිබූ බැලුම් කර පිළිබඳ විශ්වාසය පල්ලු වීම සිද්ධියක්ද වාර්තා විය. එයද අරාබි රටවල සහයෝගයෙන් විසඳා ගන්නා ලදී. 2014 දී ආජෙන්ටිනාවද ණය අර්බුදයකට මුහුණ දුන්නේ. මේ අනුව අනාගතයේදී දියුණු සහ දියුණු වන රටවල රාජ්‍ය සුරකුපත් වෙන්න පුළුවන්ද මෙම අර්බුද වරින් වර පැතිරෙමින් වත්මන් ලෝක මූල්‍ය අර්බුදය තවත් ව්‍යාප්ත විය හැකි බවට අදහස් පළ වී තිබේ. කෙසේ වුවද 2010 වර්ෂයේ සිට ලෝකයේ මෙම අර්බුදයෙන් මිදෙමින් ආර්ථික වශයෙන් ප්‍රගතිය ලබමින් සිටී. විසඳුම් ක්‍රියා. තව තියෙනවා අපිට තාම ඉවර කරන්න බෑ මේ පාඩම. තව විනාඩි 10ක් විතර කාලයක් අපිට තියෙනවා. දැන් මේවලකින් කතා කරපුවා ඔයගොල්ලෝ නැවත ගෙදරදී කියව ගන්න අවශ්‍යයි. මේවා ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. මොකද මේ බැංකු නොවන මූල්‍ය කටයුතු වල මූල්‍ය අර්බුද සම්බන්ධ පැත්තෙන් ප්‍රශ්න අහනවා. සර්වේ ඔෆ් ෆයිනෑන්ෂියල් වල අහනවා. ඊළඟට වෙනත් විෂයන්ගේ නෙක්ස්ට් ස්ටේජ් එකේදී ඔයගොල්ලෝ මේ අත්තා වැදගත් වෙනවා. සෙන්ට්‍රල් බැංකින් කරනවා ඒ වගේ මූල්‍ය මේ මොනිටරි පොලිසි පාඩමේදී එහෙම ඉතාලම වැදගත් වෙන කාරණා. ඒ නිසා මේක ඊළඟට බලමු විසඳුම් ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒකත් අපි කතා කරන්න අවශ්‍යයි. අපිට තව විනාඩි 10ක 12ක කාලයක් තියෙනවා. ඒ කාලේ අපි කතා කරමු. මම කැමතියි අතර නැවත මතක් කරන්න ඔයගොල්ලන්ගේ රිවිෂන් ක්ලාස් එක ඔයගොල්ලන්ට රිවිෂන් ක්ලාස් එකක් මේ ඔයගොල්ලන්ට ගන්නේ ඔයගොල්ලන්ට එන්න පුළුවන් අපි රිවිෂන් ක්ලාස් එකක් ලේසි කරලා තියෙනවා ඔක්තෝබර් 4 වෙනි ඉරිදා ඔයගොල්ලන්ට ඒකට සහභාගී වෙන්න පුළුවන් මම හිතන්නේ ඒකට වෙනම ගෙවන්න වෙනවා ඔයගොල්ලන්ට මම යෝජනා කරනවා ඔයගොල්ලන්ට මේ රිවිෂන් ක්ලාස් එකට එන්න පුළුවන් නම් හොඳයි ඔයගොල්ලෝ මේ ඉන්ස්ටිටියුට් එකට එන්න ඕන එන්න පුළුවන් නම් හොඳයි මොකද මම බලාපොරොත්තු වෙනවා මොඩල් ආන්සර්ස් ඒ කියන්නේ විභාග 5ක විතර ප්‍රශ්න පත්‍ර බැංකු නොවන මූල්‍ය කටයුතු විභාග 5ක විතර සම්පූර්ණම මේ දවස් තුල සාකච්ඡා කරනවා. ඒතකොට මේ සම්පූර්ණ පාඩම් අපිට කවර් කරන්න පුළුවන්. ඒකට ඔයගොල්ලන් මේ කතා කරපු ඒවා නැවත මතක් වෙයි. උත්තර ගොඩනගන හැටි තරත් සාකච්ඡා කරන අවස්ථාව ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ඔයගොල්ලන්ට ඒකට සහභාගී වෙන්න පුළුවන් නම් හොඳයි. වෙනම ගෙවීමක් කරලා එන්න වෙනවා. ඉන්ස්ටිටියුට් එකට කතා කරලා ඒකට එන්න පුළුවන්. ඔක්තෝබර් 4 වෙනි ඉරිදා තමයි තියෙන්නේ රිවිෂන් ක්ලාස් එක. මම හිතන්නේ දැන්ටමත් මට දැනගන්න තියෙන විශාල ප්‍රමාණයක් එකට එන්රෝල් වෙලා ඉන්නවා. ඔයගොල්ලන්ට කැමති නම් ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට් අපි පාඩමට යමු. විසඳුම් ක්‍රියාමාර්ග අපි ඒ ටිකත් කතා කරමු. අර්බුදයේ විසඳීම සඳහා රජයන් සහ මහා බැංකුව විසින් අඛණ්ඩව මැදිහත් වීම සිදු විය. මෙම අර්බුදයේ වෙන්න පුළුවන් ආර්ථික ක්‍රමයේ අර්බුදයක් වන බැවින් ඒ විසඳාලීම සඳහා මහජන විශ්වාසය ඇති කිරීමටත් ආර්ථිකයට අරමුදල් ලබා දීමටත් රජයන්ගේ මැදිහත් වීම අවශ්‍ය විය. ඒ පිළිබඳව ගත් මූලික ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් දැක්කේ. මොනවාද විසඳුම් ක්‍රියාමාර්ග? 1. මුලින්ම බැංකු සහ මූල්‍ය වෙන්න පුළුවන් අරමුදල් හිඟතාවය පීම සඳහා මහ බැංකු තම ණය පොලි අනුපාත අඩු කොට ණය සීමා ලිහිල් කොට වෙළඳපළට විශාල වශයෙන් අරමුදල් ලබා දුන්නා. අන්න ඒක තමයි මේ ද්‍රවශීලතා ගැටලුවක් තියෙන අවස්ථාවක පුළුවන් තරම් ලික්විඩිටි අවශ්‍යයි මාකට් එකට. මහ බැංකුව කරන්න ඕන ඒගොල්ලන්ගේ ණය පොලි අනුපාත අඩු කරලා පුළුවන් තරම් අරමුදල් ගලා යාමට සලස්වන්න ඕන මාකට් එකට බැංකුව හරහා අනිකුත් මූල්‍ය ආයතන හරහා. ඒ වගේම ණය සීමාවල් ලිහිල් කරනවා. ඒතර පුළුවන් තරම් මාකට් එකට ණය ගලා යාම මුදල් ගලා යාම සිදු වෙනවා. මෙය ක්‍රම කීපයකට සිදු කෙනේ. නම් බැංකු වලට ඍජු ණය ලබා දීම. ඒ කියන්නේ අවසාන ණය දෙන්නදී ඍජු ලෙස ණය ලබා දෙනවා. ඒ වගේම මූල්‍ය වෙළඳපොලින් වාණිජ්‍ය පත්‍ර සහ විවිධ සුරකුම්ගත බැඳුම් කර මිලදී ගැනීම. මහ බැංකුව විසින් මිලදී ගන්න. ඒතර සල්ලි යනවා මාකට් එකට සුරකුම් පත්‍ර මේගොල්ලෝ ගන්න. බැංකු සහ සුරකුම්ගත බැඳුම් කර මිලදීගෙන ඒ වෙනුවට වෙළඳපොලේ විකුණා මුදල් ලබා ගත හැකි රාජ්‍ය සුරකුම්පත් ලබා දීම. යනදී ඔය වගේ ක්‍රම කීපයකට මේ අර මුදල් ගලා යාමට සැලැස්වීම කරා. ඒවා තමයි ඔය තියෙන්නේ. මෙසේ අර මුදල් ලබා දීම සඳහා මහ බැංකුව විසින් ඉතා අධික මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරන ලදී. මනි ප්‍රින්ට් කරා. උදාහරණයක් ලෙස ඇමරිකාවේ පමණක් මහ බැංකුවේ වත්කම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 0.9 සිට 4.3ක් දක්වා මේ නිසා ඉහළ යනවා. වත්කම් ප්‍රමාණය වැඩි වීම විතරක් ඩොලර් ට්‍රිලියන 0.9 ඉඳලා 4.3ක් දක්වා
ඉහළ යන්නේ. මෙම ක්‍රියාවලිය ප්‍රමාණාත්මක ලිහිල් කරන. අන්න ඒක තමයි කියන්නේ quantitative easing. QE ලෙස හැඳින්වෙන්නේ. පුළුවන් තරම් අරමුදල් ගලා යන්න සලස්වනවා. ඒගොල්ලන්ගේ balance sheet එක ලොකු වෙනවා. central bank එකේ money print කරලා කොහොමද liquidity මුදල් පම්ප් කරනවා මාකට විවිධ ක්‍රම වලින්. අර කිව්ව ක්‍රම තුන හරහාම වෙන්න පුළුවන්. මෙය පොලි අනුපාත ඉතා පහත් මට්ටමක පවතින අවස්ථාවේ මහා බැංකුව විසින් ඉතා පහසු ක්‍රම යටතේ නව මුදල් ආර්ථිකයට මුදා හැරෙන ක්‍රමයක්. ඒ කියන්නේ QE කියන්නේ. මෙය දැන්ට එංගලන්තයේ යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථිකයන් යලි ප්‍රකෘතිමත් කිරීම සමස්ත ඉල්ලුම ඉහළ දැමීම පිණිස මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. ඇමරිකාව විසින් QE තුන්වන වටය. ඒක වට කීපයක් කරලා තියෙනවා. දක්වා කළා ওই විදිහට ආර්ථිකයට මුදා හැර කියලා ඔය ටික කියව ගන්න ඕක ගණන් හිලව තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට මීට අමතරව රජයන් විසින් ආර්ථිකයන් දිරිමත් කිරීමේ අරමුදල් stimulus packages බැංකු සහ ව්‍යාපාරික ආයතනවලට ලබා දුන්නා. බැංකුවල ණයකර සහ කොටස් මිලදී ගැනීම තුලින් බැංකුවල කෙලිම කොටස් සහ ණයකර මිලදී ගැනීම තුලින් අරමුදල් ලබා දීම නිසා බොහෝ ජාත්‍යන්තර බැංකු රාජ්‍ය බැංකු බවට පත් විය. ජාත්‍යන්තර බැංකු රජයේ විසින් එය කොටස් යොදලා මුදල් යොදලා ණයකර එහෙම කොටස් මිලදී තමයි ඒගොල්ලෝ බැංකු බවට පත් වෙනවා. ඇමරිකාවේ රජය විසින් ඩොලර් බිලියන 700ක අරමුදලක් ඇතිකොට ඒ මගින් සුරකුම්ගත බැඳුම් කරන්නේ බාල මූල්‍යවත්කම් මිලදී ගැනීම තුලින් බැංකු වලට අරමුදල් ලබා දෙන ලදී. ඒක තව ඉසුණුම් ක්‍රියාමාර්ගයක්. ඊළඟට මූල්‍ය අර්බුදය ඇති වූ විගස රජයන් විසින් බැංකු සහ මූල්‍ය ආයතන වල තැන්පතු ණය ගැනීම සහ දෙන ලද ණය පිළිබඳ රාජ්‍ය අපේ ලබා දීම. මෙය බැංකු හා මූල්‍ය ආයතන පිළිබඳ ගනුදෙනුකරුන්ගේ විශ්වාසය ගොඩනැංවීමට සහ ආරක්ෂා කිරීමට හේතු වෙන පබ්ලික් කොන්ෆිඩන්ස් එක වැඩි කරන්න ඒ වගේ ක්‍රියාමාර්ග හේතු වෙනවා. ඊළඟට බැංකු සහ මූල්‍ය ආයතන වල කොටස් මිල පහළ යාම වැළැක්වීම සඳහා නොමැති කොටස් අලෙවිය ෂෝට් සෙලින් අත්හිටුවීම නොමැති කොටස් අලෙවිය හේවත් ණයට කොටස් ගෙන අලෙවි කිරීම ඉක්මනින්ම තව තවත් මිල පහළ යාම ඇති කරන සාධකයක්. මේ පහළ යාම වැළැක්වීම සඳහා ඒක නතර කරනවා. අර්බුදයටපත් බැංකු පිළිබඳ විවිධ විසඳුම් ක්‍රියාමාර්ග ගැනීම. මේ අර්ථයේ සමහර බැංකු වෙනත් බැංකු සමග ඒකාබද්ධ කිරීම, සමහර බැංකු නීති මගින් න්‍යායවර කිරීම, බැංකු නියාමන අධිකාරිය විසින් කටයුතු කරන ලදී. සමහර බැංකුවල අවදානම් කරුණා කරන ක්‍රියාවලිය වැඩි දියුණු කොට නව ප්‍රාග්ධනය රැගෙනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කරන ලදී. මේ ආදී වශයෙන් කළා. ඊට පස්සේ සුරකුම්ගත බැඳුම් කර සහ ණය ව්‍යුත්පන්න සුරකුම් වෙළඳාම් සඳහා සංවිධිත හුවමාරු organized exchanges ඇති කිරීමට කටයුතු කිරීම. ඒ කියන්නේ සුරකුම්ගත බැඳුම් කර. ඒ කියන්නේ mortgage මොගේජ් කරන ලද බැඳුම් කර ඒ වගේම ණය ව්‍යුත්පන්න financial derivatives වෙළඳාම් සඳහා සංවිධිත හුවමාරු ඇති කිරීමට කටයුතු කිරීම. පසුගිය දශක කිහිපය තුළ මෙම ව්‍යුහගත සුරකුම් තුළින් මූල්‍ය සහ ආර්ථික ක්‍රමයන් දියුණුවට ඉමහත් දායක වී ඇති අතර මෙහි මූලික දුර්වලතාවය වූයේ මෙම සුරකුම් වල නොව සුරකුම් ගනුදෙනු ක්‍රමයේයි. මෙම සුරකුම් පෞද්ගලික ක්‍රමයට වෙළඳාම් කළ නිසා නොයෙකුත් අක්‍රමිකතාවයන් සිදු වී ඇත. සුරකුම් පිළිබඳ නියම තොරතුරු ආයෝජකයන්ට ලැබී නොමැත. එබැවින් මෙම සුරකුම් වෙළඳපොළවල් තවදුරටත් ආරක්ෂා කොට දියුණු කිරීම සඳහා සංවිධිත සුරකුම් හුවමාරුවල ඒවා ගනුදෙනු කිරීමට අවශ්‍ය නීති රීති ගැන ඒමට කටයුතු කරමින් පවතී. ඒ කියන්නේ සංවිධිත සුරකුම් හුවමාරුවල. ඒ කියන්නේ ඊටාම සංවිධානාත්මක විදිහට සකස් වෙච්ච එක්ස්චේන්ජස් වල ඒවා ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසීම. මෙම අර්බුදයෙන් ලද පාඩම් තුලින් අනාගතයේ බැංකු අර්බුද වැළැක්වීම සඳහා බැංකු සහ මූල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය වැඩි කිරීමට නව නීති රීති ගෙනීමට සෑම රටක්ම පහේ දැන්ට කටයුතු කිරීම. ඇමරිකාවේ සහ එංගලන්තයේ යෝජිත නීති අතර වාණිජ්‍ය බැංකු වලින් ආයෝජන බැංකුවට වෙන් කිරීම, විශාල බැංකු කුඩා බැංකු බවට කොටස් කිරීම, බැංකු සේවා බොහෝ දුරට පාරිභෝගික බැංකු සේවා බවට පත්කොට සංකීර්ණ මූල්‍ය වෙළඳ ගනුදෙනු කිරීම සීමා කිරීම යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම බැංකු වල ප්‍රාග්ධනය වැඩි කිරීම සහ ද්‍රවශීලවත්කම් තබා ගැනීම පිළිබඳ නව බැංකු නීති බාසල් 3 ඒ බාසල් ප්‍රින්සිපල් 3 දැන් ඇවිල්ලා තියෙනවා. 2 තියලා දැන් 3 ගෙනීමට කටයුතු කරලා තියෙනවා. දැන් ඒක ඇත්තටම ඒක ක්‍රියාත්මකයි. තවද අනාගත මූල්‍ය අර්බුදවලදී බැංකුවල අරමුදල් ලබා දෙන අරමුදලක් ඇති කිරීම පිණිස මූල්‍ය වගකීම් බද්ධ ලෙස බැංකුවල ණය වගකීම් වලින් 0.1.5ක බද්දක්ද බැංකු සේවක බෝනස් වලින් 50ක් වැනි බද්දක්ද අය කිරීමට යෝජනා විය. එසේම බැංකු අධීක්ෂණයේ මහ බැංකුවෙන් පිටත ක්‍රියාත්මක රටවල නැවතත් එය මහ බැංකුව වෙත පැවරීමේ කටයුතු කරමින් පවතී. එනෝ එංගලන්තයේ බැංකු අධීක්ෂණයේ මූල්‍ය සේවා අධිකාරියෙන් ඉවත් කොට 2013 වර්ෂයේ සිට මූල්‍ය විචක්ෂණ නියාමන අධිකාරිය ඒ කියන්නේ
Prudential Regulation Authority පිහිටුවා ඒ නැවත එංගලන්ත මහ බැංකුවට බාර දෙන ලදී. ඡායා බැංකු ක්‍රමය අපි අපේ විෂය බැංකු නොවන මූල්‍ය ඡායා බැංකු ෂැඩෝ බැංකින් නමින් හැඳින්වෙන බැංකු නොවන සියලු මූල්‍ය ආයතන ක්‍රමය නියාමනය සහ අධීක්ෂණය කිරීම සඳහා ලෝකයේ සෑම රටක්ම කටයුතු කරමින් සිටින. අපි ලංකාවේ නම් අපි ඒව කතා කරා. මේ 2011 අංක 40 දරන මුදල් ව්‍යාපාර පනත ඒ ලීසින් ඇක්ට් එක සහ ඒ ෂැඩෝ බැංකින් වල අනිකුත් නීති අපි රටේ පනවලා තියෙනවා. විධානයන් නියාමන ඔක්කොම කටයුතු දැන් පනවලා තියෙනවා. ඒ නිසා වෙන්නම දෙපාර්ට්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා. ඒ ඔක්කොම දැන්ව ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. කටයුතු කරමින් සිටී. ඒ බැවින් ලෝකයේ තුල මූල්‍ය ක්‍රමය පිළිබඳ රාජ්‍ය නියාමනය සහ අධීක්ෂණය තවදුරටත් මේ පිටුව නෑ මේ නියාමනය සහ අධීක්ෂණය තවදුරටත් මීට වඩා මේ ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඉදිරි කාලේ නියමිතයි කියන තමයි මේ පාඩම ඉවර කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ පාඩම අපි ඉවර කළා. මම හිතන්නේ මේකේ වැදගත් කරුණු කාරණා ගණනාවක් අපි කතා කරා. මේක හරහා ඕගොල්ලන්ට මම හිතන්නේ මේ පාඩම් දෙකම අතිශයින්ම වැදගත්. මේක හොඳට කියව ගන්න. මේකේ ප්‍රශ්න බැංකු නොවන මූල්‍ය කටයුතු පැත්තෙන් වගේම සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් පැත්තෙන් උනත් අහන්න පුළුවන්. අපි ප්‍රශ්න කතා කරනකොට මම මගේ රිවිෂන් ක්ලාස් එකේ මම බලාපොරොත්තු වෙනවා බැංකු නොවන මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කතා කරනවා වගේම සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් පේපර්ස් වලින් ප්‍රශ්නයක් දෙයක් අරගෙන ඕගොල්ලන්ට පෙන්නලා මේ ප්‍රශ්නම ඒ පැත්තෙත් එන විදිය ඕගොල්ලන්ට පෙන්නලා කතා කරන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මම කියන්නේ මොකක්ද කියන එක. මම අද කතා කරපු කාරණා ඕගොල්ලන්ට අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. අපේ කාලය නම් දැන් අවසාන වෙන්න එන්නේ. මම නැවත මතක් කරනවා අපේ ඊළඟ සතියේ ක්ලාස් එකක් මම උත්සාහ කරනවා ඔක්තෝබර් 3 වෙනිදා සෙන්සුරාදා තියන්න මම ඉල්ලීමක් කරා. අපිට තව දවසක් හෝ දෙකක් විතර කතා කරන්න වෙයි. ඒක මම ඉල්ලීමක් කරා. බොහෝ විට ඔක්තෝබර් 3 වෙනිදා අපිට ක්ලාස් එක කරන්න ලැබෙයි. 4 වෙනිදා තමයි රිවිෂන් එක තියෙන්නේ ඔක්තෝබර් 4 වෙනිදා. 4 වෙනිදා උදේ ඉඳලා හවස වෙනකන් තියෙනවා. එතකොට ක්ලියර්. ඕකේ. ගුණාදන. එතකොට අපි ඔයගොල්ලෝ කැමති නම් මම යෝජනා කරනවා ඒ රිවිෂන් ක්ලාස් එකට එන්න. ඒකේ අපි ගොඩාක් ප්‍රශ්න අපිට මීට වඩා සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. අපි ලබන සතියේ එන හම්බෙමු. රයිට්. බොහොම ස්තුතියි. මම ක්ලාස් එක ඉවර කරනවා. රයිට්. Thank you. Yes sir. Right. Right, Pravadini. Right, okay. Hasini. මේ කට්ටිය හැමදාම ක්ලාස් එකේ ඉන්නේ මට පේනවා නම් ඔයගොල්ලන්ගේ. හිරුනි. එතකොට කාංචන අසිත ප්‍රබෝධිනී ශමීර තිමිර කොම ක්ලාස් එකේ හැමදාම වගේ තියෙනවා නම් හරි. ඕකේ ඔක්කොම thank you. Right, okay.